ජේසු බිහිටයි සියලු දෙනාට. අපි අද දවසේ ස්වාමීන් වහන්සේගේ වචනේ අලුත් යමක් ඉගෙන ගන්නට යනවා. ආමෙන්. අපි බෙල්ලගම මේ වෙලාවේ සාමුවෙල් 2 සාමුවෙල් 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය බෙල්ලගෙන අපි කියමු. 2 Samuel chapter 6 verse 14. හය 14 වෙනි පදේ පුතා. දාවිද ස්වාමින් වහන්සේගේ අභිෂේක ලත් තැනැත්තා විනාශ කිරීමට බය නැතුව නුඹිනත දිගු කළේ කෙසේදයි? 2 සාමුවෙල් 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදේ. 2 සාමුවෙල් 2. දාවිද හන ඒ පොත් සත්‍යයක් හැදගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ මුළු ශක්තියෙන් නැටුවේය. දාවිද හන ඒ පොත් සත්‍යයක් ඇඳගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ ඔහුගේ මුළු ශක්තියෙන් නැටුවේය. මෙන්න මේ පදය අද ක්‍රිස්තියානි සමාජය තුළ ඉතාම ආందోලනාත්මක සිදුවීමක් වෙලා තිබෙනවා. විශේෂයෙන් තරුණයන් අතර. සභාවක් තුළ නර්තනය නටන්න බැරිද? සභාව තුළ උඩ පනින්න බැරිද? ලෝකයේ විදිහට බ්‍රේක් ඩාන්ස් දාන්න බැරිද? අපිට ඒ දාවිඩ්ට පුළුවන් වුණා නම් හන ඒ පොත් සැට් එකක් ඇඳගෙන චුට්ටි ඇඳුමක් ඇඳගෙන යට ඇඳුමක් ඇඳගෙන දාවිඩ්ට නටන්න පුළුවන් වුණා නම් ඇයි අපිට බැරි කියන මේ මතය අද තරුණයන් අතර ඉතාම ප්‍රචලිත වෙලා තියෙනවා. ඉතින් අද දවසේ අපි බලන්නට යනවා දාවිද් මොනවද කරේ? දාවිද් කියන්නේ කෙබඳු කෙනෙක්ද? මොනවද ඇත්තටම ඔහු කරේ? මොනවද මේ ඒ පොත් සැටේ කියලා කියන අද අපි ඒ පොත් සැටේ ගැන ඉගෙන ගන්න යන්නේ නැහැ. නමුත් අපි ඉගෙන ගන්න යනවා දාවිද් ගානවල දැමුව වස්ත්‍රය පිළිබඳව. මේ පැත්තට හැම කෙනෙක්ම බලන්න අවධානය යොමු කරන්න. කී දෙනෙකුට දැනගන්න ඕනේද? ආමෙන්. ආමෙන්. හලෙලූයා. බෞද්ධයෙකුට දැනගන්න ඕනේ. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. දාවිද් රජතුමා ඔහු රජකමට පත් වුණාට පස්සේ ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය ඔහුට අවශ්‍ය වුණා දාවිද්ගේ නුවරට ගෙන එන්නට. යෙරුසලමට ගෙන එන්නට ඔහුට අවශ්‍ය වුණා. 2 සාමුවෙල් 6 වෙනි පරිච්ඡේදයේ 14 වෙනි පදය. ඔහුට අවශ්‍ය වුණා ගෙන එන්නට යෙරුසලමට. දැන් යෙරුසලමට මේ ගිවිසුම් පෙට්ටිය ගේන්න මීට කලින් ඒගොල්ලෝ උත්සාහ කරා. ඒ උත්සාහ කරපු වෙලාවේදී අපි දකිනවා ඒ පාවර ළඟදී මේ හරකුන් දඟලපු නිසා එතන හිටපු පූජකයෙක් ඒ ගිවිසුම් පෙට්ටියට අත තියලා අල්ලන්න හැදුවා. ඒ අල්ලන්න හැදපු නිසා දෙවියන් වහන්සේ වෙලාවෙම ඔහුට ගහලා එතනම මරලා දානවා. ඒ නිසා උන් බය වුණා තවදුරටත් ස්වාමීන් වහන්සේ ගිවිසුම් පෙට්ටිය උන්ට ගේන්න බෑ දාවිද්ගේ නුවරට. මොකද මේක භයානක දෙයක්. ස්වාමීන් වහන්සේ උදහස් වෙලා ඉන්නේ. ස්වාමීන් වහන්සේ කෝප වෙලා ඉන්නේ. ඒ නිසා තවදුරටත් ඒක ගේන්න බෑ කියලා ඔවුන් ඒ ස්ථානයේ නිවසක තබනවා. තබල කාලයක් යනකොට දාවිද්ට පේනවා ඒ ගිවිසුම් පෙට්ටිය තබවූ නිවසට ඒ ප්‍රදේශයට දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඒ නිවසියන්ට ආශිර්වාද කරනවා. ඒ නිවසියන් ආශිර්වාද ලබන ඔහු දකිනවා. ඔහු දැන් දන්නවා දෙවියන් වහන්සේගේ උදහස පහ වෙලා ගිහිල්ලා. ඔහුට පුළුවන්කම තිබෙනවා නැවත ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට ගෙන එන්නට. මේ වෙලාවේ දාවිද් මොනවද කරන්නේ? අපි පුතේ ටිකක් උඩ ඉඳලා කියමු. 10 වෙනි පදේ ඉඳලා ටිකක් ඒකෙම. මෙසේ දාවිද ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිද්ගේ නුවරට තමා වෙතට ගෙනෙන්නට අකමැති. මෙසේ දාවිද් දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය තමා වෙතට ගෙනෙන්නට අකමැතිව මොනවද කරේ? අහකට හරවා ගිත්‍ය ඕබෙත් ඒදොම්ගේ ගෙටගෙන ගියේය. ඔව් හිත්‍ය ඕබෙත් ඒදොම්ගේ ගෙට ගිවිසුම් පෙට්ටිය ගෙන ගියේය. ස්වාමින් වහන්සේ ගිවිසුම් පෙට්ටිය ගිත්‍ය ඕබෙත් ඒදොම්ගේ ගෙයි 3 මාසයක් තිබුණේය. 3 මාසයක් ඔබෙත්ගේ ගෙදර දැන් ගිවිසුම් පෙට්ටිය තිබෙනවා. ස්වාමින් වහන්සේ ඔබෙත් ඒදොම්ටත් ඔහුගේ මුළු පවුලටත් ආශිර්වාද කළසේක. ස්වාමින් වහන්සේ ඔබෙත් ඒදොම්ටත් ඒ නිවසියන්ටත් ආශිර්වාද කරා. තවද දෙවියන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය නිසා ස්වාමින් වහන්සේ ඔබෙත් ඒදොම්ට ඔහුට ආදී සියල්ලටත් ආශිර්වාද කළසේකයි
දාවිත් රජුට දන්වන ලද්දේ දාවිත් රජුණන්ට දැනුම් දීලා යනවා රජතුමනි යූසුම් පෙට්ටිය අපේ ගෙදර තියෙන නිසා දෙවියන් වහන්සේ අපේ හැම දෙයකටම ආශිර්වාද කරනවා. අපි අතගසන හැම දෙයකටම ආශිර්වාද කරනවා. හැම දෙයක්ම හොඳින් සිද්ධ වෙනවායි කියලා රජතුමාට පණිවිඩය යනවා. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ පෙට්ටිය ඔබෙත් එදොම්ගේ ගෙයින් දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව ගෙනායේය. දාවිත්ගේ නුවරට ප්‍රීති සහිතව දැන් ඔහු යූසුම් පෙට්ටිය ගෙන එනවා. ඒ ගෙන එනකොට සිදුවීම තමයි මේ එතනින් එහාට සිද්ධ වෙන්නේ. කියවන්න පුතේ. තවද ස්වාමින් වහන්සේගේ පෙට්ටිය උසුලන්නන් අඩි 6ක් ගිය කල ඔහු ගොනෙක්ද තර වස්සෙක්ද පූජා කළේ. දැන් දාවිත් මොනවද මේ කරන්නේ? අඩි 6ක් ඉස්සරහට ගිය ගමන් ඔහු තඩි ගොනෙක්ද තර වස්සෙක්ද පූජා කරනවා. ඇයි මේ? ස්වාමිනී යම් හේකින් අපේ පිරිසකින් කාගෙන් හරි ඔබ වහන්සේට විරුද්ධව පාපයක් සිද්ධ වුණොත් මොන වගේ දෙයක් සිද්ධ වෙනවද? හිතින් සිද්ධ වෙනවද? ශරීරයෙන් කරනවද? කොහොම කරනවද දන්නේ නැහැ. නමුත් ඒ හැම මොහොතකම ඔහු ඒ උදවිය වෙනුවෙන් පූජාවන් ඔප්පු කර තමයි මේ පූජා උන්වහන්සේගේ යූසුම් පෙට්ටිය ඉදිරියට අරගෙන එන්නේ. කියවන්න පුතා. දාවිත් හන ඒ පොත් සැට්ටයක් ඇඳගෙන ස්වාමින් වහන්සේ ඉදිරියේ මුළු ශක්තියෙන් නැටුවේය. මෙසේ දාවිත් හා මුළු ඊශ්‍රායෙල් වංශය ඔල්වර හඬත් හොරණෑ ශබ්දයක් ඇතුව ස්වාමින් වහන්සේගේ යූසුම් පෙට්ටිය ගෙනාවෝය. විශාල උත්සවයක්, විශාල මංගල්‍යයක්. ස්වාමීන් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දස පනත තියන ලද ගිවිසුම් පෙට්ටිය. ඒ රන් ගිවිසුම් පෙට්ටිය දැන් ඔසවාගෙන එනවා යෙරුසලමට. වසර ගණනාවකට මෝසෙස් සීනයි කන්දේදී ලැබපු ඒ දස පනත. ඉක්මයාම 20 වෙනි පරිච්ඡේදයේ ඉඳලා දැන් අපි දකිනවා 2 සාමුවෙල් 6 වෙනි පරිච්ඡේදයේ 14 කියන පදේ දක්වා දැන් මේ ගිවිසුම් පෙට්ටිය එමෙන් තිබෙනවා. මේ කාල වකවානුවේ සිදු වුණා වූ සිදුවීම් ඔබ කියවලා බලනවා නම් අතිශයින් භයංකරයි, ආශිර්වාද ජනකයි බොහෝ දේවල් මේ කාලයේ සිදු වුණා. ඉතින් මේ දැන් දාවිත් දෙවියන් වහන්සේ රජ කරාට පස්සේ ගිවිසුම් පෙට්ටිය ඔහු ගේනවා ඔහුගේ නුවරට ගෙන එනවා. මේ ගෙන එන විට දාවිත් මොනවද කරන්නේ? ඔහුගේ රාජකීය වස්ත්‍රය ඔහු ගලවලා දානවා. ඔහුගේ රජ ඇඳුම ගලවලා දාලා ඔහු ඒ පුංචි යට ඇඳුමක් ඇඳගෙන ඒ පොත් සැටයක් කියන ඒ හාන් වලින් හදපු ඇඳුමක් ඇඳගෙන ඔහු දැන් නටන ඔහුගේ මුළු ශක්තියෙන් ස්වාමීන් වහන්සේ ගිවිසුම් පෙට්ටිය ඉදිරියේ නටමින් එනවා. ඒ සෙනගල් සියලු දෙනාම ඔල්වර හඬ දෙමින් හොරණෑ ශබ්ද පිඹිමින් ප්‍රීති ഘോഷා මැදේ උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය යෙරුසලමට දැන් එනවා. දැන් මේ වස්ත්‍රය ගලවලා දැම්මා කිව්වම ඇත්තටම රජ කෙනෙක් තමන්ගේ වස්ත්‍රය ගලවන්න හොඳ නැහැ. ඒක රජ කෙනෙකුට සුදුසු නැහැ. ඒක රජ කෙනෙකුට ගැලපෙන්නේ නැහැ. මොකද මේ රාජකීය ඇඳුම හැමෝටම අඳින්න බෑ. ඒ රටකට මේක රාජ්‍යරුවයි. ඉතින් මේ රජතුමා හරි විශේෂයි. ඒ ඇඳුම කියන්නේ යාගේ ඩෙන්ටිෆිකේෂන් එක. තමන්ව හඳුන්වන්නා වූ දේ තමයි රජ ඇඳුම. මේ රාජකීය ඇඳුම යාට ගලවන්න බෑ. අපි දකින්න දොස්තර කෙනෙක් ගත්තාම දොස්තර මහත්තයා දාගෙන ඉන්නවා සුදු කෝට් එකක් බෙල්ලේ නලාවක් දාගෙන ඉන්නවා. අපි ඔක්කොම සුදු කෝට් ඇඳලා බෙල්ලේ නලා දාගත්තා නම් මුළු රටම අමු සොහනක් වෙයි. ඒක හැමෝටම දාන්න බෑ. අපි ඉස්පිරිතාලෙට ගියාම දොස්තර මහත්තයා අඳුර ගන්නවා ආ සුදු කෝට් එකක් ඇඳලා එන එක නා මෙයා ડોක්ටර්. නර්ස් කෙනෙක් අපි අඳුරගන්නේ කොහොමද? එයාට ආවේනික වෙච්ච විශේෂ යුනිෆෝම් එකක් තියෙනවා. ඒ නිසා අපි ඇඳුමෙන් හඳුන ගන්නවා මෙයා තමයි හෙදිය කියලා. පොලිසියට දෙන විශේෂ යුනිෆෝම් එකක්. ඒ පොලිසිය යුනිෆෝම් එක හැමෝටම අඳින්න බෑ. නිකන් හරි ඇඳගෙන ගියා නම් රජයෙන් අල්ලගෙන ගිහලා හොද්දට 4-5 තලන හිරගෙවල වල දාලා තමයි නතර වෙන්නේ. හැමෝටම ඒක අඳින්න බෑ. හමුදාවට කියලා විශේෂ ආවේනික වෙච්ච ඇඳුමක් තියෙනවා. මේ වගේ මේ ඇඳුම තමයි Taman කවුද කියලා පෙන්වා දෙන්නේ. ඒක හැමෝටම දාන්න බෑ. විශේෂයෙන්ම රජුවන්ට Tamanගේ වස්ත්‍ර ගලවලා දාන Tamanගේ සෙනග ඉදිරියේ රටේ සෙනග ඉදිරියේ මෙහෙම යට ඇඳුමකින් පිස්සු නටනවා වගේ දැක්කාම ඒක ලැජ්ජාවක්. දැන් අපේ රටේ ජනාධිපති ගත්තොත් එහෙම යාගේ යට ඇඳුම පිටින් ඇඳුම් ගලවලා දාලා මිනිස්සු කියයි පිස්සු. ජනාධිපති කෙනෙක් වුණාම එයාගේ තත්ත්වෙට ගැලපෙන විදිහට එයා ඉන්න ඕනේ. එයාට සාමාන්‍ය මිනිස්සු කරන දේවල් කරන්න බෑ. ගෙදරදී කරගන්න නටන නාටකමක් නටා ගන්න. හැබැයි රට පාලනය කරන වෙලාවේදී මිනිස්සුන් ඉදිරි ගෞරවාන්විත විදිහට හැසිරෙන්නට ඕනේ. ඉතින් මේ දාවිත් රජුරෝ තමන්ගේ වස්ත්‍රය ගලවලා දාලා නැටුවා.
මේක දැකලා ඊළඟ පදේ කියවන්න පුතා. මෙයා දැන් නටලා ගිවිසුම් පෙට්ටිය ඇතුළට ගෙනල්ලා දැන් මොනවද කරන්නේ? එයාගේ ගෙදරට එනවා. ඒ වෙලාවේ ඔහුගේ භාර්යාව මෙන්න මෙහෙම දෙයක් කියනවා එයාට. තවද ස්වාමින් වහන්සේගේ ගිවිසුම් පෙට්ටිය දාවිද්ගේ නුවරට පැමිණෙන කල සාවුල්ගේ දූ මීකල් කවුළුවෙන් බලා ස්වාමින් වහන්සේ ඉදිරියේදී දාවිත් රජ උඩපණිමින් නටනවා දැක ඇගේ සිතින් ඔහු හෙලා දැක්කාය. දැන් මොනවද වෙන්නේ? දාවිද්ගේ භාර්යාව මිකායල්. ඒ සාවුල්ගේ දුව තමයි ඉස්සෙල්ලාම දාවිද් රජතුමා කසාද බැන්දේ. ඊට පස්සේ ඔහු රජ වෙන්නේ. මේ මිකායල්ගේ තාත්තා තමයි සාවුල්ව මරන්න පිස්සු බල්ලෙක් වගේ පන්නගෙන ගියේ. මේ සාවුල්ට බය තමයි හැමතිස්සෙම හැංගිලා හිටියේ. කවුද? දාවිද් හැංගිලා හිටියේ සාවුල් රජතුමාට බයෙන්. දැන් මේ මිකායල් නැවත දැන් මෙයා රජ වුණාට පස්සේ මෙයා මිකායල්ව ගෙන්න ගන්නවා. ගෙන්නගෙන දැන් ඕන් එක ගෙදර ජීවත් වෙන්නේ. දැන් මිකායල් දකිනවා ඒ ගෙදර මේ සාදුරුතාලේ ඉඳලා වෙන්නේ නැති. එයා බලනකොට තමන්ගේ ස්වාමි පුරුෂයා රටේ රජුව මුළු සෙනගේ ඉස්සරහා මෙන්න ඇඳුම් ගලවලා දාලා නට බල්ටි ගගහ එනවා පාර දිගේ. ඒක දැක්ක ගමන් එයා කියන්නේ මොනවද කියන්නේ? ඇගේ සිතින් ඔහු හෙලා දැක්කා. ඇගේ සිතින් අය ඔහුව හෙලා දැක්කා. සිතින් එපා කරන ස්වාමි පුරුෂයාව. මේව හිතන්නේ නැති නොදකින් විතරක් මේ වගේ මිනිහෙක් කියලා හිතන්නේ නැති. ලැජ්ජ නැතිකම මේ මිනිහාගේ මහමුදලිකමට වඩා ලොකුයි කියලා හිතන්නේ නැති. රජ වුණා කියලා තාමත් අර මොකද කියන්නේ? එන පුරුද්ද යන්නේ නැහැ. ජාමෙටුනි පුරුද්ද යන්නේ නැහැ. අර එළුව බැටළුව පස්සේ ගියා වගේ තාමත් මෙයා හිතාගෙන ඉන්නේ බැටළු පාලකයෙක් කියලා. රජ කියලා අමතක වෙලා කියලා. සිතින් හෙලා දැක්කාය. කොහොම හෙලා දැක්කද අපි දන්නේ මීට වැඩිය නපුරු විදිහට හෙලා දකින්න ඇති. ඊට පස්සේ මොනවද කියන්නේ? ඔය දුවගෙන ඇවිල්ලා ඔහු දාවිද් නගරයට ඇවිල්ලා ඒ රටේ සෙනගට ආශිර්වාද කරනවා. හැමෝටම දෙනවා තෑගි දෙන ඔක්කොම කරලා ගිවිසුම් පෙට්ටිය ගාලා ප්‍රීතියෙන් තමන්ගේ නිවසට හැරෙනවා ආශිර්වාද කරන්ට නිවසියන්ට. ආශිර්වාද කරනකොට ඔහුගේ භාර්යාව දුවගෙන යනවා ඉදිරියට. භාර්යාව මොනවද කියන්නේ? මිකායල් මොනවද කියන්නේ? මූණ බලලා කියනවා දෙයක් දාවිද්ට. 17 කියන්නේ. තවද ඔහු ස්වාමින් වහන්සේගේ පෙට්ටිය ඇතුළට ගෙනවුත් දාවිත් ඊට පිහිටුවා තිබුණ කුඩාරම් මැදෙහි ඊට නියම ස්ථානයේ ඒ තැබුවෝය. නියම ස්ථානයේ දැන් තිබ්බ ගිවිසුම් පෙට්ටිය. දාවිත් ස්වාමින් වහන්සේ ඉදිරියෙහි දවන පූජා හා ශාන්ති පූජා ඔප්පු කළේය. දාවිද් දවන පූජා හා ශාන්ති පූජා ඔප්පු කරා. දාවිත් දවන පූජා ශාන්ති පූජාද ඔප්පු කර තීන්දුව කළ පසු සේනාවල ස්වාමින් වහන්සේගේ නාමයෙන් සෙනගට ආශිර්වාද කළේය. සේනාවල ස්වාමින් වහන්සේගේ නාමයෙන් දැන් දාවිද් ඇවිදින සෙනගට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේගේ නාමයෙන් මේ සෙනගට ආශිර්වාද කරනවා. ඇත්තටම ඔවුන් ආශිර්වාද ලැබුවා. දැන් ආශිර්වාද කළෝ හැරෙනවා කියන පුතේ. තවද ඔහු මුළු සෙනගට එනම් ඊශ්‍රායෙල් සමූහයාගෙන් එක පුරුෂයාටත් ස්ත්‍රීටත් රොටියකුත් මස් කැබැල්ලකුත් වියලි මුද්‍රිකපාල තැටියකුත් දුන්නේය. ඔව්. එවිට මුළු සෙනග තම තමුන්ගේ ගෙවලට ගියෝය. තම තමන්ගේ ගෙවල් වලට කිසිදු හානියක් නැතුව ගියා. ඊට පස්සේ දාවිද තමාගේ ගෙයි වැසියන්ට ආශිර්වාද කරන පිණිස හැරී ගියේය. දාවිද තමාගේ ගෙදර වැසියන්ට ආශිර්වාද කරන්න ගෙදරට දැන් හැරිලා යනවා. සාවුල්ගේ දූ මිකායල් දාවිද්ගේ භාර්යාව දාවිද්ගේ පෙරටම අවුත් කතා කොට දාවිද්ගේ ඉස්සරහට නැවිලා දැන් මේ ලොකු ක්‍රියාවක් කරලා ලොකු මෙහෙවරක් කරලා මොකලු සේවයක් කරලා ස්වාමීන් වහන්සේ ගිවිසුම් පෙට්ටිය ගෙනල්ලා ගෙදරට එන ස්වාමි පුරුෂයා ඉදිරියට දුවගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම කියනවා වයි. කමකට නැති කෙනෙක්. කමකට නැති මිනිහෝ ලැජ්ජා නැතුව තමයි. ලැජ්ජා නැති තවත්. ඇඳුම් ගලවා දමන්නක් මෙන්. ඇඳුම් ගලවලා දානවා වගේ. අද තමාගේ මෙහෙකරුවන්ගේ දාසින් ඉදිරියේ. අද තමන්ගේ වැඩකාරයෝ රටවැසියෝ මේ වැඩකාරයෝ ඉස්සරහා තමාගේ ඇඳුම් ගලවා දැමු. ඔබගේ ඇඳුම් ගලවලා දාලා ඊශ්‍රායෙල් රජතුමා අද කොහොමද තේජවත් නොවේද? කොහොම තේජාන්විතද ඔබගේ යට ඇඳුව පිටින් රාජ්‍යරුවනේ ඉස්සරහට එනකොට. රාජකීය වස්ත්‍ර ගලවලා ලැජ්ජ නැද බොහොම අගේ කියලා ඇය කිව්වා. දාවිත් මීකල්ට කතා කොට මිකායල්ට කතා කොට ඒ සිද්ධ වුණේ සුවකීය සෙනගවන දැන් ඔතන නතර වෙමු. දැන් මට කියන්න ඕනේ දාවිත් ඇයි මේ දේ කරේ? හැම මිනිස්යාගේ පෙනීමෙන් ලෝකයේ පෙනීමෙන් දාවිත් කරේ වැරදි වැඩක්. දාවිත් රජතුමා කොහෙත්ම ඔහුගේ වස්ත්‍ර ගලවලා නටන්න යුතු නැහැ. නමුත් ඇත්තටම දාවිත් කරේ මොකක්ද? මොනවද දාවිත් ගලවලා දැම්මේ? දාවිත් ගලවලා දැම්මේ උඩෝකම නැමැති වස්ත්‍රයයි. ලොකුකම නැමැති වස්ත්‍රයයි. ස්වාමින් වහන්සේ විසින්
ඔහුව රජකමට පත් කරේ. ඔහු ඒ වස්ත්‍රය ගලවලා දානවා. මේ වස්ත්‍රය ගලවලා දානවා කියලා කියන්නේ අද අපි ආත්මික අර්ථය ගත්තොත් අපි මේ වස්ත්‍ර ගලවලා දාන මෙතනට එන්න බෑ. නමුත් අපි හැම කෙනෙක් තුළම තියෙනවා ලොකුකමක්. උඩුකමක් තියෙනවා, මාන්නයක් තියෙනවා. මේ මාන්නේ දාගෙන දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බෑ. මේ ලොකුකම දාගෙන දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බෑ. අපේ බලපුලුවන්කාරකම් දාගෙන දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බෑ. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න කලින් අපි යටත් වෙන්නට ඕනි. අපිව යටත් කරන්නට ඕනි. අපිව සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේ ඉදිරියේ දේවලා යන්නට අරින්න ඕනි. දාවිද් තමන්ගේ රාජ්‍ය කියන ඒ ලොකුකම ඒ මහාන් තත්ත්වයේ ඒ තත්ත්වයේ තනතුරු සියල්ලම අතහැරියා. වස්ත්‍රය ගලවා දැමීමෙන් ඔහු කරේ ඒ දෙයයි. තමන්ගේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔහු යටත් වුණා. ඔහුව දෙවියන් වහන්සේ ඉදිරියේ ඔහු පාවා දුන්නා. ඔහු කියන දාවිද් කියනවා මාගේ ඇස් ඉදිරියේ මගේම ඇස් ඉදිරියේ මීට වඩා පහත් වෙන්නට පුළුවන් නම් නීච වෙන්නට පුළුවන් නම් මම වෙනවා. අන් අයගේ ඇස් ඉදිරියේ අපිට නීච වෙනවා කියන එක සාමාන්‍ය දෙයක්. තමාගේම ඇස් ඉදිරියේ මිනිස්සෙක් නීච වෙනවා. මට මාව එපා වෙලා මට මං කාලකන්ණියෙක් වගේ පේනවා. ඒ වගේ තමන්ගේම ඇස් ඉදිරියේ මිනිස්සෙක් නීච වෙනවා කියන්නේ භයානක දෙයක්. දාවිද් කියනවා මගේ දෙවියන් වහන්සේ ඉදිරියේ මට නීච වැඩි යටත් වෙන්න පුළුවන්. මෙන්න මේ යටත්කම අද මිනිස්සු දා ගන්න ඕනි. අද ගොඩාක් අය තුල තියෙන උඩඟුකමක්. මොකද්ද? මේ උඩඟුකම තමයි මට ගොඩාක් හැකියාවන් තියෙනවා. ඔයා දන්නවද? උඹගේ හැකියාවන් වලින් දෙවියන් වහන්සේට නමස්කාර කරන්න බෑ. ඒකත් දන්නවද? මම මෙච්චර ඉගෙනගෙන තියෙනවා දන්නවද? ඔයාගේ උගත්කමෙන් කිසි වැඩක් නෑ. මන්ද උගතුන්ගේ උගත් දෙවියන් වහන්සේ. ප්‍රඥා මුළු ලෝකෙම ප්‍රඥාවන්තයා දෙවියන් වහන්සේ. ඔබේ උගත්කමෙන් දෙවියන් වහන්සේට පළක් නෑ. මේ දේවල් අනන් පැත්තකින් දාන්න ඕනේ. මේ දේවල් ගලවලා පැත්තකින් විසික් කරලා දාන්න ඕනේ. ඒ දේවල් ගලවලා දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන්න ඕනේ. දාවිද් රජුගේ මෙතරම් සුවිශේෂ වුණේ. දාවිද් රජුගේ මෙතරම් බල සම්පන්න වුණේ. දාවිද් රජු ගැන මෙතරම් කතා කරන්නේ දේ වචනයයි දන්නවද? ඔහු එතරම්ම දෙවියන් වහන්සේට තමන්ව පහත් කරා. දාවිද් ගිය තැන ජය ගත්තා. කොයි තැනකින්වත් දාවිද් පරාදුන්නේ නැහැ. හැම තැනම ඔහුගේ දෙවියන් වහන්සේ ඉදිරියෙන් තිබුණා. දෙවියන් වහන්සේ ඉදිරියේ තමයි ඔහු පහත් වුණා. ඔහු රාජකීය වස්ත්‍රය ගලවලා අයින් කරා. ඒ දේතුලින් දෙවියන් වහන්සේ උසස් කරා. අපි දකිනවා යාකෝබ 10 වෙනි පරිච්ඡේදය 4 වෙනි පරිච්ඡේදය 10 වෙනි පදයේ කියනවා ස්වාමීන් වහන්සේ ඉදිරියේ යටත් වෙයලා පහත් වෙයලා. ස්වාමීන් වහන්සේ උඹලා උසස් කරනසේක. ස්වාමීන් වහන්සේ ඉදිරියේ අපි යටත් වෙනකොට පුතේ දෙවියන් වහන්සේ අපි උසස් කරනවා. අපි යටත් වෙන්න උසස් වේගෙන යනවා. කවුරු ඔබට ඊර්ෂ්‍යා කරත් වැඩක් නැහැ. කවුරු ඔබ මරන්න හැදුවත් වැඩක් නැහැ. කවුරු ඔබට විරුද්ධව කොඩි වෙන කෙනෙක් වැඩක් නැහැ. කවුරු ඔබට විරුද්ධව මිනිස්සු අරගෙන පාතාලයෙන් යවුවත් වැඩක් නැහැ. මන්ද ඔබ යටත් වෙන්නේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ නම් උන්වහන්සේ උසස් කරන්න බලවත් වෙනවා. දාවිද් යටත් උනේ ස්වාමීන් වහන්සේ ඉදිරියේ. ඔව්ද මට මේ වගේ වැඩක් නැහැ. මම රජුරෝ කියලා මම ඉදිරියේ මට මෙහෙම යන්න ඕනේ නැහැ පෙරාරේ ඇතා වගේ. මට ඕනි මගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දාවිද් වනාන්තරේ දුවනවා පිටිපස්සෙන් එනවා සාවුල් රජුරෝ මරන්න. ස්තුති කියාගෙන දුවන උන්වහන්සේට. මරණ සෙවණේ මිත්‍යාවත මැදින් යන්නේ නම කිසි උපුප්‍රයකට බය නොවන්නේ. මේක කියන්නේ කොහොමද? පිටිපස්සෙන් එනවා හමුදාවක් එලවගෙන. මරන්න එනවා එහෙන් හීවිදිනවා මෙහෙන් හීවිදිනවා අරෙන් එල්ලවල් යනවා අරෙන් එනවා අන්න යනවා අරෙන් අල්ලපියෝ මෙන්න මේ පැත්තෙන් ගියා අල්ලපියෝ මෙහෙම කියාගෙන යනකොට මෙයා කියනවා මරණ සෙවණ මිටියවද මැදින් යන්නේ නමුත් කිසි උපද්‍රවයකට බය නොවන්නේ මන්ද ඔබගේ දණ්ඩෙන් හා සැරයරේ මට සැලසිල්ල ලැබේ. නිකන් ඉන්න මිනිස්සෙක් නෙමෙයි දාවිද් කියන්නේ ප්‍රශංසා කරන මිනිස්සෙක්. රජ වුණා කියලා යාගේ ප්‍රශංසාව නතර කරන්න බෑ යාට. එයා උන්වහන්සේට ප්‍රශංසා කරා. ඔහු නැටුවා උන්වහන්සේ ඉදිරියේ ආත්මෙන් පූර්ණව නැටුවා. මේ ලෝකේ තියෙනෝගේ බ්‍රේක් dance නැටුවේ නෑ. පිස්සු නැටුවේ නෑ. ඔහු ඇඳුම් ගලවලා දාලා මේ යකා නැටුවේ නෑ, බාල් නැටුවේ නෑ. ආත්මෙන් පූර්ණව නැටුවා. උන්වහන්සේගේ ආත්මෙන් පිරීලා උන්වහන්සේ ඉදිරියේ තමන් කවුද කියලා අමතක කරලා ඊශ්‍රායලේ රජුරෝ මම කියලා අමතක කරලා මම දෙවියන් වහන්සේගේ සේවකයා. ස්වාමීන් වහන්සේ මාගේ එඬේ රාය. මට කිසි හිගයක් නොවන්නේය. උන්වහන්සේ මගේ එඬේ මම උන්වහන්සේගේ බැටළුවා කියන තැන
ඔහු උන්වහන්සේ නමස්කාර කරා. මේකයි නමස්කාරයේ සිට. මෙතනට එන්න කලින් හැම තිස්සෙම අපි අපිව පහත් කරන්නට ඕනි. අපි අපිව යටපත් කරන්නට ඕනි. අපේ කිසිම හැකියාවකින් උන්වහන්සේට වැඩක් නැහැ පුතේ. කිසිදු වටිනාකමකින් වැඩක් නැහැ උන්වහන්සේට. අපි අපිව යටපත් කරන්න ඕනේ. ස්වාමිනී මම සම්පූර්ණව යටපත් වෙනවා ඔබ වහන්සේට. මගේ කිසිම හැකියාවක් නැහැ. මට තියෙන කිසිම හැකියාවකින් ඔබ වහන්සේට වැඩක් නැහැ. ඒ හැම දෙයක්ම අරන් දාන්න ඕනි. මට ලොකු ඩිග්‍රියක් තියෙනවා දන්නවද? වැඩක් නැහැ ඔබේ ඩිග්‍රී. මට හොඳ කඩාවනක් තියෙනවා මම තමයි සුපර්මෑන්. වැඩක් නැහැ දෙවියන් වහන්සේ සුපර්මෑන් ළඟින්. උන්වහන්සේ කිසි දෙයක් නැති මිනිසයා කිසිවක් කරන්න බැරි මිනිසයා එතන ඉඳලා උස්සලා ළඟ උඩින් තියෙනවා. ඒ තමයි අපේ දෙවියන් වහන්සේ ක්‍රියාව. හලෙලූයා. මේ දේ තමයි දාවිද්ගෙන් අපිට දකින්න පුළුවන්. මේ දේ තමයි අපි දාවිදුලෙන් දකින්නට ඕනේ. අද අපි දකිනවා මේ තරුණ පරපුර දෙවියන් වහන්සේ නමස්කාර කරන තරුණ පරපුර හරිය ආසයි නටන්න, මියුසික් වලට ආසයි, ලෝකේ අනුකරණය කරන්න හරිය ආසයි. අද දාවිද් නටුවේ කොහෙද? පාරේ, මහා පාරේ. නිකන් එසේ මෙසේ කෙනෙක් නෙවෙයි දාවිද් කියන්නේ රාජ්‍යරු ඊශ්‍රායල් දේශයේ. උඹ මොකෙක්ද? පිටිපස්සෙන් දුන් ටිකක් දාගන්නවා පූජාසනේ පිටිපස්සෙන්. කාලා බල්ස් ටිකක් වටෙන් මහයි කරගන්නවා. මෙහෙම කරගෙන නටනවා පූජාසනේ ඉඳගෙන. කාටද නමස්කාරය යන්නේ? කාටද ගෞරවය යන්නේ? දාවිද් නටුවේ මහා පාරේ. ඉතින් පාරේ ගිහලා නටපල්ලා. ඇයි පූජාසනේ විනාශ කරන්නේ? කොයි වෙලාවක දෙවියන් වහන්සේගේ ශුද්ධස්ථානය එලිමලුව ශුද්ධස්ථානය අතිශුද්ධස්ථානය. කවදාවත් දාවිද් අතිශුද්ධස්ථානය නටුවයි කියලා අපි අහලා නැහැ. කවදාවත් ශුද්ධස්ථානය නටුවයි කියලා අපි අහලා නැහැ. එලිමලුව නටුවයි කියලා අපි අහලා නැහැ. දාවිදට නටන්න හේතුවක් තිබුණා. අද අපිට නටන්න මොකක්ද තියෙන හේතුව? අපි මොන වගේ ක්‍රියාවක් කරලාද නටනවයි කියලා කියන්නේ? අද පුදුම විදිහට තරුණ පරපුර විශේෂයෙන් ඉන්දියාවේ ගන්න දෙයක් නැහැ. හාලෙලුයා නෙමෙයි දැන් කියන්නේ. හෝ කියලා කියන්නේ. ඕ කියනවා. සබාව ඕ කියනවා. මම දන්නේ කොහෙන්ද මේව පුරුදු වෙලා ඇවිල්ලා ඉන්නේ කියලා. මම දන්නේ මොන ආත්මෙද ක්‍රියා කරන්නේ කියලා. අද තරුණයෝ පිස්සු වැටලා ගිහිල්ලා මියුසිකල් ෂෝ එකක් වගේ අද තරුණයෝ මේ වගේ නටන සින්දු දාන උඩ පනින පුදුම නටුම් තියෙන්නේ බාල්ටි ගහන පූජාසනේ. මේකට ගිහිල්ලා කට්ටිය බාල්ටි ගහනවා. හැබැයි ලැබපු දෙයක් නැහැ. ජීවිත පරිවර්තනයක් වෙලා නැහැ. වෙනස් වුණ ජීවිත තියෙනවා නම් තියෙන්නේ බොහොමයක්. අර අපේ කාලේ අවුරුදු 20කට 30කට කලින් දේශනා කරපු දේවදාසියෝ ඒ අතරින් අද තේරිලා ඇවිල්ලා තවත් දෙවියන් වහන්සේ ශුද්ධකම ආරක්ෂා කරගෙන තමන්ව යටත් කරගෙන සේවය කරන ඒ මිනිස්යන් කන්නකොටගෙන ගැලවීම ගිහිලා ජීවිත වෙනස් වෙච්ච මිනිස්සු තමයි බොහොමයක් ගැලවීම ලැබලා ඉන්නේ. අද මේ වචනේ සත්‍යය අද මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ. දාවිද් මේ නැටුම නටලා දෙවියන් වහන්සේ ඉදිරියේ තමන්ව පහත් කරලා තමන්ගේ ගෞරවය අරන් දාලා උඩුකම අරන් දාලා මහාන් තත්ත්වය අරන් දාලා දෙවියන් වහන්සේ උසස් කළා. අපි මතක තියාගන්නට ඕනේ. අපි උන්වහන්සේගේ අභිමුඛයට එනකොට මම කිසිම දෙයක් නැහැ ස්වාමිනී මන් තුල නොදැනවත්ව හෝ ලොකුකමක් ඇති වෙලා තිබෙනවා නම් පුංචි හෝ ලොකුකමක් ඇති වෙලා තියෙනවා නම් එයාට වැඩිය නම් මන් ටිකක් හොඳයි අද. ඒකත් ලොකුකමක්. එයාගේ කොණ්ඩේ වැඩිය මගේ කොණ්ඩේ හරි දිගයි නේ හරි ලස්සනයි. උඹ මෙතන ඉඳගෙන එහෙම ඉඳනවා නම් ඒකත් ලොකුකමක්. මගේ මොනේ නම් එක පිම්පල් එකක්වත් නැහැ. අනගේ මොන ගෙඩි පිළිලා. එහෙම සිතනවා නම් ඒකත් ලොකුකමක්. දෙවියන් වහන්සේ ඉදිරියේ අපිට මේ ලොකුකම් එක මෙතනට එන්න බෑ පුතේ. අපි හැම කෙනෙක් තුළම තියෙන්න ඕනේ දෙවියන් වහන්සේගේ සම්පූර්ණ යටත්කම. සම්පූර්ණ බෝ දීවන යන්න චාරින්නට ඕනේ. කටහඬ ලස්සන නැහැ කියලා කවුරුහරි හිතනවා නම් ගීතිකා කියන්නේ නැහැ කියලා ඔබ හරි මෝඩයි. දෙවියන් වහන්සේ මේ හඬ දුන්නේ ඔබට. ස්වාමීන් වහන්සේ මේ කටහඬ ප්‍රසන්න නම් කාට අකමැති වුණත් ඔබට මොකද? දෙවියන් වහන්සේට ලස්සනයි. ඒ නිසා තමයි දෙවියන් වහන්සේ වරේ හඬ දීලා තියෙන්නේ. මගේ කටහඬ සවන්න කොරෑඩිය ඇති. මගේ දෙවියන් වහන්සේ ප්‍රසන්නයි මම මොනා කරන්නද? මම වැල්මේ කෑවත් මොනවා කෑවත් පැණි බිව්වත් පැණි මුට්ටියක මම බැහැලා හිටියත් මගේ හැඩයක් වෙනස් වෙන්න යන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මැව්වේ එහෙමයි. ඔබ මැව්වේ එහෙමයි. මම කතාවක් අහලා තිනවා පාස්ටර් ඩී.ජී.එස්. දිනකරන් කියනවා. ඔහු සුවර්ගයට ගියාලු ස්වාමීන් වහන්සේ එක්ක මේක පැරබල් එකක්ද මේක ඇත්ත සිදුවීමක්ද මම දන්නේ නැහැ. සමහර විට ඒක උපමාවක් වෙන්නට ඇති. පැරබල් එකක් වෙන්නට ඇති.
ඔව් ස්වර්ගයට ගියාම ස්වර්ගය ඇහෙනවලු ඊටාම අම්මිහිරි කටහඬකින් ගීතිකා කියනවා. හැබැයි වචන පුදුමාකාර ලස්සනයිලු. ඒ වචන කියන්න බැරිලු ඒ වචන වල තියෙන ලස්සන සහ අර්ථය. අර්ථය ඇතුළු ගායනා කරනු කටහඬ අහන්න කැතයිලු පට්ට කැතයිලු ස්වර්ගයේ තියෙන කැතම කටහඬ ඒක තමයිලු. දැන් මේ මිනිස්සු ඉවසගෙන ස්වර්ගයට නෑවිලා ඉන්නේ. මෙතනත් මුකුත් කියන්න බෑනේ කියලා කට වහගෙන යේසුත් එක්ක යනවලු. දැන් ගිහිල්ලා එක තැනක් ආවලු ආයෙනම් බෑ. මොකද මේ ගීතිකා කර කියන එක නතර වෙන්නේ නැල්ලු. එක දිගටම ගීතිකා කියාගෙනම ඉන්නවලු. මම ආවලු ගිහිල්ලා ඉන්නේ ජේසුනි මම මෙහෙම අහනවා කියලා සමාවෙන්න මගෙන් මාව වරදවා හිතන්න එපා. මේ ස්වර්ගයේ මෙච්චර කැත කටහඬකින් ගීතිකා කියන්නේ කවුද කියලා. යේසුස් වහන්සේලා කිව්වලු ඒ තමයි දාවිද් කියලා. කවුද? දාවිද් කියලා. පුතේ ස්වාමීන් වහන්සේට ප්‍රසන්න නම් අනිත් අය මොකක්ද තියෙන අපිට තියෙන ප්‍රශ්නේ? ඇයි ඔබට ඔබ බාධා දාගන්නේ? ඇයි ඔබට ඔබ බැරියස් දාගන්නේ? ඇයි අනිත් අයගේ හඬට ඔබ අහුම්කම් දෙන්නේ? දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන දේ ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ කරන්න. උන්වහන්සේට ප්‍රසන්නයි. උන්වහන්සේට ඒක හොඳයි. අපිට අනිත් අයගෙන් වැඩක් නැහැ. අපි හිතන්නේ දාවිද්ගේ කටහඬ තමයි මේ ලෝකේ ලස්සනම කටහඬ කියලා. සමහර විට ඇත්ත වෙන්නේ නැති සමහර විට බොරු වෙන්නේ නැති. නමුත් මේ කතන්දරේ අර්ථය කියලා දෙන්නේ මොකක්ද අපිට? අපි ස්වාමීන් වහන්සේ ඉදිරියේ උන්වහන්සේ ප්‍රසන්න කරන මිනිස්සු වෙන්න. මුළු ඊශ්‍රායල් රටම ආශිර්වාද ලැබුවා. මුළු ඊශ්‍රායල් දේශෙම ආශිර්වාද ලැබුවා. දාවිද් නටමින් ගායමින් උන්වහන්සේ ප්‍රශංසා කරමින් දවන පූජා ශාන්ති පූජා කරමින් මුළු රට වැසියන්ටම ආශිර්වාද කරා. ආශිර්වාද කර දැන් හැරිලා එනවා ජයග්‍රහයේ ලීලාවෙන් තමන්ගේ නිවසට ආශිර්වාද කරන්න. ඒ වෙනකොට ඔහුගේ භාර්යාව මිකාኤල් වඳව සිටියාට දරුවන් නැහැ. වඳ දැනැත්තියක් වෙලා හිටියා. ඔහු දුවගෙන එනවා ගෙදරට ආශිර්වාද කරන තමන්ගේ භාර්යාවට. තමන්ගේ නිවසියන්ට, තමන්ගේ දරුවන්ට. අය දුවගෙන ආපුවම කිව්වේ ඒ ලැජ්ජ නැති මිනිහෝ. ඔබට ලැජ්ජ නැද්ද? මේ ඊශ්‍රායල් රජුරෝ කියලා ඔබට අමතක වුණාද කියලා ඔහුව අපහාස කළා. ඔහුව සිතින් හෙලා දැක්කා. ඇයි හෙලා දැක්කේ? දාවිද් රජුරණ නෙවෙයි දෙවියන් වහන්සේවයි හෙලා දැක්කේ. ඇගේ ක්‍රියාව කාරණා කොටගෙන මෙතන කියනවා ඈ මරණ තුරාවට ඇයට දරුවෙක් ලැබුණේ නැහැ. ප්‍රවේශම් වෙන්න දෙවියන් වහන්සේගේ මිනිස්සුෙකුට කඩ අරින්න. අපෝ එයාගේ නමස්කාරයෙන් නම් සත්ත පහකට වැඩක් නැහැ. මට නම් එදාට යන්න හිතෙන්නේ නැහැ. මගේ සේවයේ අත්දැකීමෙන් මේ සභාව තුළ නෙමෙයි වෙනත් සභාවන් වල සමහර අය නමස්කාර කරනවා නම් එදාට කට්ටියක් එන්නේ නැහැ. එනස් කරන මේ සතියම ඊළඟ සතිය මෙයා තමයි නමස්කාර කරන්නේ කියලා. අපෝ එහෙනම් වැඩක් නැහැ. මුළු සභාවටම නිදා ගන්න පුළුවන්. අපි එන්නේ නැහැ. අපි ප්‍රවේශම් වෙන්න උනේ ගොඩාක් වෙලාවට අපේ ජීවිතයේ අපි ආශිර්වාද ලබන්නේ නැති අපි නොදැනුවත්ව කරන දේවල් නිසායි. අපේ ආශිර්වාදෙන් අපිම තමයි බාධාව. මොනවද වෙන්නේ මිකායල්ට? ඒක කියමු. බයිබලයේ ලියලම තියෙනවා. මිකායල්ට මොනවද උනේ? 18ද 19ද? 21 දන්නේ. කියවන්න. ඒ සිත උනේ සුවකීය සෙනග වෙන ඊශ්‍රායල් වරුන් කෙරෙහි අධිපතියා කොට පත් කරන පිණිස නුඹේ පියාපත් ඔහුගේ මුළු වංශය පියාත් ඔහුගේ මුළු වංශයත් පහකොට මා තෝරාගත් ස්වාමින් වහන්සේ ඉදිරියේය. දාවිද් කියනවා මම නීච උනේ මම පහත් උනේ මම ඔබගේ තාත්තා නෙමෙයි මාව රජකමට පත් කරේ. මාව රජකමට නායකත්වයට පත් කරේ මගේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ තමයි මම නීච උනේ. ඒ දෙවියන් වහන්සේ ඉදිරියේ තමයි මම පහත් උනේ. නැත්නම් ඔබගේ තාත්තවත් ඔබේ පවුලේ අයවත් නෙමෙයි මාව මේ තනතුරට ගෙනාවේ. මෙතනට ගෙනාවේ මාව මෙතනට උසස් කළා තිබ්බේ. මාව උසස් කළා වූ දෙවියන් වහන්සේ ඉදිරියේ මම පහත් වුණා කියලා උ කියනවා. කියන්නේ. ඒ නිසා ස්වාමින් වහන්සේ ඉදිරියේ ක්‍රීඩා කරන්නේ නෙමෙයි. ස්වාමින් වහන්සේ ඉදිරියේ ක්‍රීඩා කරන්නේ නෙමෙයි, නටන්නේ නෙමෙයි, ප්‍රශංසා කරන්නේ නෙමෙයි, ගායනා කරන්නේ නෙමෙයි. උන්වහන්සේ ඉදිරියේ වන් කරනවා මේ දේවල්. මම ඊටත් වඩා නීචව. මාගේ මැස් ඉදිරිපිට. ඒක ඇඟමයි තියෙන ශරීරය දැන්. මට පුළුවන් නම් ඊටත් වඩා නීචව. පහත්ව, යටත්ව. මාගේ ඇස් ඉදිරිපිට පහත් වන්නේ. මගේම ඇස් ඉදිරිපිට මම පහත් වන්නේ. නුමුත් නුඹ කී දාසීන්ගේ නම් ගෞරවය ලබන්නේ මේ. අර ඔබ කියුවේ මේකේ සෙනග ඉදිරියට ලැජ්ජ නැද්ද කියලා? ඒ මිනිස්සුන්ගෙන් නම් මම ගෞරව ලබනවා.
එබැවින් සෞල්ගේ දූ මීකල්ට සාවුල්ගේ දුව මීකල්ට ඈ මැරෙන දවස දක්වා ඈ මැරෙන දවස දක්වාම ළමයි හොඳට අහගන්න. දරුවෙක් නොලැබුණේ. දරුවෙක් නොලැබුණේ. අය මැරෙන දවස දක්වා ඇගේ මේ ක්‍රියාව කාරණ කොටගෙන ඇයට දරුවෙක් ලැබුණේ වඩවම මැරී ගියා. කිසිදු දරුවෙක් මේ ජේෂ්ඨ රජුරවන්ට දායාද කරන්නට ඇයට බැරි වුණා. මොනතරම් භයානක දෙයක්ද ඔහු රටේ රජුරු. ඇයට බැරි වුණා ඇයගෙන් දරුවෙක් දෙන්න රජුරවන්ට. ඊළඟට ඒ රජ පෙළපතේ සිට ගන්නේ නම කියවෙන්න. මොනතරම් අභාග්‍ය සම්පන්නද. ඇයි ඒ මොකක්ද ඒකට හේතුව? මුඛය. සිත. තේරුම් ගන්න බැරිකම. මේ ලෝකයේ තිබෙන සම්පත් වලට මිනිස්සු ආශා කරනවා දෙවියන් වහන්සේට වඩා. අද අපේ රටේ ඉන්න පාලකයෝ Taman දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙනවා නම් නීච වෙනවා නම් පහත් වෙනවා නම් කීකරු වෙනවා නම් කාගෙන්වත් ඡන්දයෙන් හිගා කන්න ඕනේ නැහැ. මොන දෙයක්වත් කරන්න ඕනේ නැහැ. ස්වාමින් වහන්සේ ඔවුන්ගේ ඒ පෙළපත ඔවුන්ගේ ඒ රජකම ඉස්තිර කරන ඔවුන් මරණ දවස දක්වාම ඔවුන්ගේ පරම්පරා දක්වාම දෙයි. මිනිස්සු දෙයි ඔවුන්ට ඒ දෙයි. ගොඩාක් දේවල් කරන්න ඕනේ නැහැ. නමුත් අද මිනිස්සු හරි දේ කරන්න දන්නේ නැහැ. දෙවියන් වහන්සේ ඉදිරියේ යටත් වෙන මිනිස්සු දන්නේ නැහැ. යටත් නොවිය යුතු දේවල් ඉදිරියේ උන් යටත් වෙනවා. අපි දකිනවා එස්තර බිසව. එස්තර බිසව රාජකමටපත් වෙනවා. ඇය රජින බවට පත් වෙනවා අහශ්වෙරෝස් රජුණන්ගේ. අහශ්වෙරෝස් කියන්නේ රටවල් 127ක රජ කෙනෙක්. රටවල් 127ක් පාලනය කරන අධිරාජ්‍යවරයෙක්ගේ භාර්යාවක් බවට පත් වෙනවා. ඇය අවස්ථාවක් එනවා ඇගේ ඒ රාජ්‍ය භාරයේ ඉන්නව කාලයේදී ඒ රටේ ඉන්නව යුදෙවෝ ඔක්කොම මරන්න එක මිනිහෙක් නැගිටිනවා හාමන් කියලා. මේ මිනිහයා මේ සියලුම යුදෙවන්ට විරුද්ධව කුමන්ත්‍රණය කළ රාජුරවණ රවටලා මොවුන මරන්න සැලැස්මක් දියත් කරනවා. මොර්දෙකයි එස්තරගේ මාමා. මොර්දෙකයි කියනවා මේක එස්තරට පණිවිඩය යවනවා. එස්තර මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න යනවා. මුළු යුදෙව් වංශෙම විනාශ වෙලා යන්න යනවා. ඒ නිසා උඹ ගිහලා රජුරවන්ට කතා කරලා මේක නතර කරන්න ඕනේ වහාම. එස්තර කියනවා මාමට ගිහින් කියන්න මට ඒක කොහෙත්ම කරන්න බෑ කියලා. රජුරෝ දැනට මාසයක් තිස්සේ මා එක්ක කිසිම සම්බන්ධතාවයක් නැහැ. මට එන්න කියලා එවල නැහැ තාම. රජුරෝ එන්න කියලා භාර්යාවට එහෙම පණිවිඩයක් යවන්න නැතුව භාර්යාවට ඉදිචිත වෙලාවට රජුරන්ගේ කාමරේට රින්ගන්න බෑ. රජුරෝ අවසරයක් දෙන්න ඕනේ ඇයට එන්න කියන්න මා වෙතට කියලා. ඔව් මට එන්න කියලා ආරාධනා කරලා නැහැ. ඒ නිසා මට යන්න බෑ. ඒ රාජ්‍ය නීතිය තමයි ඒ රජතුමා එන්න කියලා පණිවිඩයක් ඇරලා රජතුමා ළඟට එනකොට ඔහුගේ රාජ්‍ය ජය කොන්දේ දිගු කරන කල ඒක ස්පර්ශ කරාම තමයි වරෙන් කියලා කියන්නේ. එහෙම එන්න කියන්නේ නැතුව බිසව ගියත් එකපාරම ළඟ ඉන්න මුරකාර බුලන් කඩු පාර ඇදලා මරලා දාන්න බෙල්ල කපලා දාන්න. ඇයි කියනවා ඒ නිසා මට යන්න බෑ කියලා ඔහුට කියන්නේ. මොර්දෙකයි කියනවා උඹ මේ දේ නොකර සිටියොත් යුදෙව්වන්ට ගැලවීම ස්වාමීන් වහන්සේ කොතනකින් හරි එවයි. පැහැදිලිද? උඹ රාජුරවන්ට කියලා දැන් කතා කරේ නෑ කියලා කමක් නැහැ. උඹ ගියේ නැතුනට දෙවියන් වහන්සේ කොයින් හරි ගැලවුම් කාර්යයක් එවයි මේ සෙනගට. හැබැයි උඹ හිතන්න එපා උඹ බේරෙයි කියලා. උඹ රජවාසනේ ඉන්නවයි කියලා උඹ බිසව කියලා උඹ ගැලවෙයි කියලා හිතන්න එපා කියලා. ඒක අහපු ගමන් රජ බිසව කියනවා ඉස්සර කියනවා ගිහිලා කියන්න මුළු සෙනගටම මා සමග නිරාරයෙන් දින 3ක් ඉන්න කියලා. නිරාරයෙන් දවස් 3ක් යාචනා කරන්න කියන්නේ තුන්වෙනි දවසේ මම රජ හම්බ වෙන්න යනවා. රාජුරු මට කතා කරත් නැදත් මම රාජුරු මොන ගැසෙන්න යනවා. මම මරුණත් කමක් නැහැ. රාජ්‍ය නීතියට පටහැනි වුණත් කමක් නැහැ. නීතියට උඩින් ගිහිලා හරි මම දේ කරන්න යනවා. මම මරුණොත් මරුණාවේ මගේ සෙනග වෙනුවෙන් ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපි දින 3ක නිරාරයකට යන්න ඕනි. අය රාජකීය වස්ත්‍ර ගලවන අයින් කරා. මේ රජකමේ වස්ත්‍රය පිටින් මට මොකුත් කරන්න බෑ වැඩක් නෑ ඒක. ඒක ගලවලා පැත්තකින් තැබ්බා. ඇගේ ලොකුකම සියල්ල අයින් කළා දාලා ඇගේ සේවිකාවන් සමග රටවැසියන් සමග ඇය නිරාහාරයක් ගත කරා. මේ නිරාහාරය ඉවරුණාට පස්සේ ඇය නැවත රාජකීය වස්ත්‍ර ඇඳගත්තා. හලෙලූයා. රාජකීය වස්ත්‍ර ඇඳගෙන ඇය රජුරෝ ඉදිරියට යන්න කියලා හිතනකොට රජුරෝ ඇයව දැකලා ඇයට එන්න කියලා කියනවා. ඊට පස්සේ ඇය කියන රජුරන්ට විස්තරය කියනවා. ඒ එස්තර බිසවගේ කැපවීම තුළ ඇගේ නිරාහාරය තුළ ඇගේ ලොකුකම මම විසව කියන හැමදේම අයින් කරපු දේ තුළ මොනවද වෙන්නේ? ඒ සෙනග බේරෙනවා. ඒ සෙනග ගැලවෙනවා. රාජ්‍යරෝ කියනවා අර කුමන්ත්‍රණය කරපු හාමාන්වම එල්ලලා මරන්න කියලා. ජයග්‍රහණය අපේ යටහත්කම තුළ තමයි පුතේ තියෙන්නේ. වෙන කිසි දෙයකින් අපිට ජයග්‍රහණය එන්නේ නැහැ.
අපි දෙවියන් වහන්සේ තුනේනකොට අද ගොඩාක් අයට ආශිර්වාදේ නැහැ. ගීතාවල 138 අපි ඉක්මනට පෙරලා ගමු 6 වෙනි පදේ. ගීතාවල 138 6 වෙනි පදේ. 138 6. මක්නිසාද ස්වාමින් වහන්සේ උසස් නමුත් පහත් අය සලකනසේක. නමුත් උඩුගෝ අය දුරදීම දක්නාසේක දන්නාසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ උසස් නමුත් පහත් අය සලකනසේක. මක්නිසාද ස්වාමින් වහන්සේ උසස්සේක. උන්වහන්සේ පහත් අය සලකනසේක නමුත් උඩුගෝ අය දුරදීම දන්නාසේක. අද ගොඩාක් අයට ආශිර්වාද ලබන්න බෑ. සභාවේ ඉන්නේ යාලේම ලැබලා අවුරුදු 30 40 ගණනක් වෙනවා. කිසිදු ආශිර්වාදයක් නැහැ. ඇයි ඒ? දෙවියන් වහන්සේ බලනකොට උන්වහන්සේට පේනවා මේක උඩඟුයි. ලොකුකම වැඩි. උන්වහන්සේ ඒ වගේ අයට මොනවද කරන්නේ? ළඟට යන්නේ නැහැ උන්ගේ. දුරදීම උන්වහන්සේ උඩඟු අය දුරදීම දක්නාසේක. දුරදීම දකින්න ඔබ උඩඟුයිනේ. උඹ ඔතනට වෙලාම හිටපන්. උඹ ඔතනට වෙලාම හිටපන්. ඇයි? උඹගේ උඩඟුකම නිසා මට උඹ ළඟට එන්න බෑ. උඹට මට ළඟ වෙන්න බෑ. මොනවද අනන්න ආන්න ඕනේ? උකම නිසායි. ස්වාමීන් වහන්සේට ඔබට ළඟ වෙන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා ඔබගේ ලොකුකම වරන් දාන්න ඕනේ. ඔබගේ මහත්ත්වය වරන් දාන්න ඕනේ. අරන් දාලා දෙවියන් වහන්සේ යටහත් වෙන්නට ඕනේ. කායින් සහ ආබේලට මොනවද උනේ? කායින් සහ ආබේල් කියන දෙන්නම දෙවියන් වහන්සේට පූජාවක් කරන් ගියා. ස්වාමීන් වහන්සේ කායින්ගේ පූජාව එපා කළා. ආබේල්ගේ පූජාව පිළිගත්තා. ඇයි ඒ? කායින් හිතාගෙන හිටියා කායින්ට ලොකුකමක් තිබුණා. මම තමයි ඉස්සෙල්ලම පූජාව අරන් ගියේ. මම තමයි මේ පූජාවේ යෝජනාව ඉදිරිපත් කරේ. බයිබලෙ කියන ප්‍රථම පූජාව ප්‍රථමයෙන්ම ස්වාමීන් වහන්සේට පූජාව අරන් ගියේ කායින්. ආබේල් ඊට පස්සේ පූජාව ගෙනිච්චේ. ලොකුකම තියෙන්න හොඳ නෑ. මම තමයි ඉස්සල්ලාම අරක කරේ. මම තමයි ඉස්සල්ලාම මේක කරේ. නෑ. මේ හැම දෙයක්ම අපේ ලොකුකම, අපේ උඩුකම, අපේ මහත්ත්වය මේ දේවල් එක්ක පුතේ අපිට දෙවියන් වහන්සේ නමස්කාර කරන්න බෑ. යටත්කම අපේ ජීවිතේ තියෙන්න ඕනේ. අපි යටත් වෙන්නේ කවුරු ඉදිරියවත් නෙමෙයි දෙවියන් වහන්සේ ඉදිරියේ. ඒ නිසා ඒ දේවල් එක්ක දෙවියන් වහන්සේව අපිට ප්‍රසන්න කරන්න බෑ. උන්වහන්සේ බඳු මිනිසයන්ට ප්‍රසන්න නැහැ කියලා උන්වහන්සේගේ වචනයෙන් අපි දකිනවා. ඒ නිසා අපිට ඒ දේවල් කරන්න බෑ. ඒ වගේම අපි එළිදරව් ටක් ගාලා පෙරලා ගමු. පද දෙකකින් මම ඉවර කරනවා. එළිදරව් 4 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදේ. වැඩිමහල් 24 දෙනාද වැඩිමහල්න් 24 දෙනාද සිංහාසනයේ වැඩ සිටින තනන් වහන්සේ ඉදිරියේ වැටි සිංහාසනයේ වැඩ සිටින තනන් වහන්සේ ඉදිරියේ වැටි සදාකල්ම ජීවත් වන්නා වූ තනන් වහන්සේට සදාකල්ම ජීවත් වන්නා වූ තනන් වහන්සේට নমස්කාර කර තමන්ගේ ඔටුනු සිංහාසනයේ ඉදිරියේ හෙලා දැමුවා. මේ ස්ථානේ මොනවද වෙන්නේ? ස්වාමීන් වහන්සේ යෝහාන් කියන උන්වහන්සේගේ ගෝලයව අරගෙන ස්වර්ග රාජ්‍යෙට ගෙනියලා මතු කාලේ සිදුවෙනව දේවල් ඔහුට පෙන්නනවා. මේ ස්ථානයේ වැඩිමහල්ලෝ 24 දෙනෙක් ඉන්නවා. දෙවියන් වහන්සේ නැත්නම් දේව පියා සිංහාසනේ ඉන්නවා. ඔබ මේ චිත්‍රය දැන් අඳ ගන්න ඕනේ. දේව පියා සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා. මේ පැත්තේ පුටු 12ක් තියෙනවා. මේ පැත්තේ තව පුටු 12ක් තියෙනවා. මේ පැත්තේ වැඩිමහල්ලෝ 12 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. මේ පැත්තේ වැඩිමහල්ලෝ 12 දෙනෙක් වාඩි වෙලා ඉන්නවා. ඒ හැම කෙනෙකුම ඔළුවේ ඔටුනක් තියෙනවා. මේ ඔටුන හොරකම් කරලා ගෙන ආප එකක්වත් මාංගවල කාලා ගෙන ආප එකක් නෙමෙයි. මේ ලෝකේ ජයගත්තා මිනිස්සු තමයි ඒ ස්වර්ගයේ ඉන්නේ. මේ ලෝකේ පරීක්ෂාව ජයගත්ත මිනිස්සු තමයි එතන ඉන්නේ. ඒගොල්ලන්ට ඔටුව දාගන්න පුළුවන්කම තියෙනවා. ඒ ඔටුන ඒගොල්ලන්ට දීලා තියෙන්නේ දෙවියන් වහන්සේ. ඒක නිසා ඒ ඔටුන පැලදගෙන උන්ට ඉන්න පුළුවන්කම තිබෙනවා. දැන් ස්වර්ග රාජ්‍ය නමස්කාරය ආරම්භ වුණා. නමස්කාරය ආරම්භ වුණාට පස්සේ දෙවියන් වහන්සේ සිංහාසනේ වාඩි වෙලා ඉන්නවා. මේ 24 දෙනාට පුංචි සිංහාසන තියෙන්න ඇති. ඒගොල්ලෝ ඔටුනු දාගෙන රජවරුනේ. දැන් ඒගොල්ලෝ ඔටුනු දාගෙන ඔටුනක් දාන්නේ රජ කෙනෙක්. ලෝකයේ ජයගත්තා මිනිස්සු. මේ ඔටුනු දාගෙන මේගොල්ලෝ ඉන්නවා. මේගොල්ලන්ට කවුරුත් කිව්වේ නැහැ නැගිටින්න කියලා.
නමස්කාරේ පටන් ගත්තම මොකද උනේ? මේ 24 දෙනා එකපාරම තමන්ගේ ඔටුනු ගලවලා පැත්තකින් තිබ්බා. ඔටුනු ගලවලා පැත්තකින් තියලා ඔවුන් බිම දිගා වෙලා උන් වහන්සේට නමස්කාර කරන්න ගත්තා. අද අපේ ඔළුවේ මොන වගේ ඔටුන්නක්ද තියෙන්නේ? මට වඩා කෙනෙක් නැහැ කියන ඔටුන්නක් තියෙනවා. මම තමයි බලවන්තයා කියලා ඔටුන්නක් තියෙනවා. කාටද අදහසක් තියෙනවද මම සභාවට යන්නේ නැහැ බලමු මුන් කොහොමද කරගන්නේ කියලා. අපිට හොඳ පුරුද්දක් තියෙනවා. අත්පොඩි ගහලත් ගීතිකා කියන්න පුළුවන්. බැරේකට තට්ටු කරගෙනත් ගීතිකා කියන්න පුළුවන්. කිසිම සංගීත භාණ්ඩයක් නැතුව අපිට නමස්කාර කරන්න පුළුවන්. මයික් මේ කිසි දෙයක් නැතුව අපිට ධ්‍යානාසන කරන්න පුළුවන්. අපි කොහොමද දෙවියන් වහන්සේලා දාවිද් වගේ නමස්කාර කරන්න පුළුවන්. ආමෙන්. කැලේ දුවන කොට නමස්කාර කරන්න පුළුවන්. පාරවල් දිගේ නමස්කාර කරන්න යන්නත් පුළුවන්. මේ හැම දෙයක් තිබිලත් නමස්කාර කරන්න පුළුවන්. හalleluya. ඒ නිසා දෙවියන් වහන්සේට තමන්ගේ ලොකුකම උඩඟුව වැඩ පෙන්නන්න නම් හදන්න එපා පුතේ. ඒ මිනිස්සයා ඊට පස්සේ නිකන් ඉල්ලගෙන කනවා. දෙවියන් වහන්සේට අපේ ලොකුකම පෙන්වන්න බෑ. අපේ පාට් එක දෙවියන් වහන්සේට අපිට දාන්න බෑ. මම යන්නේ අද සභාවට. බලමු මොනවද වෙන්නේ. කිසි දෙයක් වෙන්නේ නෑ. අපි මේසෙකට තට්ටු කරලා හරි ගීතිකා කියනවා. මයික් ඕනේ ස්පීකර් වගේ කටවල් ටිකක් තියෙනවා අපිට. නැද්ද? තියෙනවා. මයික් එකට වැඩි කට සද්දේ. ඒ නිසා දෙවියන් වහන්සේ අපිට හැකියාව දීලා තියෙනවා. අපි නමස්කාර කරන්නේ දෙවියන් වහන්සේටයි. අපි මේ ලොකුකම් අපි අරන් දාන්න ඕනේ. මට වඩා කෙනෙක් නැහැ කියන තැන අපි අරන් දාන්න ඕනේ. අපි හැමතිස්සෙම දෙවියන් වහන්සේට වැඩක් ගන්න පුළුවන් මිනිස්සෙක් වෙලා ඉන්න ඕනේ. හැමතිස්සෙම ස්වාමින් වහන්සේ අපි දිහා බලනකොට මෙහෙන්න පුතේ කියලා වැඩක් දෙන විදිහට ජීවත් වෙන්න ඕනේ. එහෙම නැතුව පුතේ අපි මෙතනට ඇවිල්ලා ලොක්කෝ වගේ වාඩි වෙලා මම එනවා මම යනවා වැඩක් නැහැ. මං ආවා ඕන්න ගියා. ඕන්න ආවා ඕන්න ගියා නෑ. ඒ වගේ අපි ඉඳලා වැඩක් නැහැ. අපි කාටද මේ ලොකුකම් පෙන්නන්නේ? අද මට වැඩි කෙනෙක් නෑ මං ඉගෙනගෙන තියනවා හොඳට කියලා ඔටුන්නක් දාගෙන ඇති. මට තියෙන හැකියාවන් කාටවත් නෑ කියලා එකක් දැනගන්න. ඔබේ හැකියාව ඔබ ස්වර්ගයට අරගෙන යන්නේ නෑ. නමුත් ඔබේ ඇදහිල්ල ඔබ ස්වර්ගයට අරගෙන යන්නේ. ඔබේ විශ්වාසවන්තකම ඔබ ස්වර්ගයට අරගෙන යන්නේ. ඒක නිසා අපි යටත් වෙන්න ඕනේ අපේ දෙවියන් වහන්සේ ඉදිරියේ. අපි සම්පූර්ණයෙන්ම දී කරලා අරින්න ඕනේ දෙවියන් වහන්සේ ඉදිරියේ. හොඳ තරුණ දරුවෝ ඔයගොල්ලෝ. මේ තරුණ වයස ආයේ එන්නේ නෑ. මේ තරුණ ජවය ආයේ එන්නේ නෑ. අපිට මට අවුරුදු 18 19 තිබුණ ජවය මට අද නෑ. ඒ තරුණ කාලේ සිමෙන්ති කොටයක් මට තනියෙන් උස්සන්න පුළුවන්. අද බදාගත්තත් උස්ස ගන්න බෑ කොන්ද කැඩෙන්න යනවා. නැවුණත් කෙලින් හිට ගන්න බෑ කොන්ද යවනවා. ඒ ජවය දිනෙන් දින අපෙන් හීන වෙලා යනවා. නමුත් මේ තරුණ කාලේ තිබෙන ඒ තරුණ ජවය ලෝකයේ දේවල් වලට දිය කරලා අරින්න එපා. අරයා මේක කණ්ඩ බොණ්ඩ සෙල්ලම් කරන්න පාටි දාන්න ජොලි කරන්න ජෝගි දාන්න මස් පුච්චන් කන්න නාන්න යන්න තරුණ කාලේ විනාශ කරලා දාන්න එපා ඔබේ. දෙවියන් වහන්සේ ඔබට දුන්නේ ඔබ ඒ විදිහට විනාශ කරලා දාන්න නෙවෙයි ඔබ විශ්වාස කළ උන්වහන්සේ ඔබ දුන්නේ. අපි දකුණු එක අවස්ථාවක දෙවියන් වහන්සේ කතා කරනවා ගිඩියොන්ට. ගිඩියොන් කියන මිනිහා ආරව බයිගොල්ලේ. ඔව් මිදියන් වරුන්ට බයි මොනවද කරන්නේ? තිරිඟු ගෙනල්ලා මිදි යන්ත්‍රයක තිරිඟු වඩිනවා. බයි කියන එක තේරුම් ගන්න පුළුවන් නේද? මිදි යන්ත්‍රයේ මඩින්නේ මිදි. තිරිඟු යන්ත්‍රය තමයි තිරිඟු මඩින්නේ. කොච්චර බයද කියලා කිව්වොත් තිරිඟු යන්ත්‍රයේ තියෙන තැනට යන්න බයයි මිදි යන්ත්‍රයක තිරිඟු මඩිනවා. කාට බයද? මිදියන් වරුන්ට බයයි. මේගොල්ලෝ අල්ලගෙන යයි දැන් අපේ තියෙන කැම ටිකක් උදුරගෙන යයි හොර රහස්‍ය ඇවිල්ලා ගෙදරට කන්න දෙන්න මොනවද කරන්නේ? මොව් මිදි යන්ත්‍රයක තිරිඟු මඩිමින් ඉන්නවා. එකපාරම දෙවියන් වහන්සේගේ දූතයා එතනට එනවා. ඒයි බයිගොල්ලා කිව්වේ නෑ. ධෛර්යමත් මිනිස්සෙ. බල සම්පන්න මිනිස්සෙ. දැන් ගිඩියොන් ઠක්කන වටපිට බලනවා. කෝ බං එහෙම කෙනෙක් නෑනේ තේන්නේ. කොයි රෙසිඩන්ට් ෆ්‍රීඩම් කියන්නේ? කොයි උස මහත මිනිස්සයා කොයි යෝධයා? දෙව්දිත කියන ඒ උඹට තමයි කතා කරන්නේ. මම ධෛර්ය සම්පන්න මිනිස්සයා බලවත් මිනිස්සයා මම කොච්චර බයද කිව්වොත් තිරිඟු මඩිනවා මේ මිදි යන්ත්‍රේ. මටද කතා කරේ? ඔව් උඹට. ස්වාමීන් වහන්සේ උපදේශ බලන්නේ ඔබ උපදේශ බලන විදිහට නෙමෙයි. ලෝකීය උපදේශ බලන විදිහට නෙමෙයි. ඔබට බෝ පේන විදිහට නෙමෙයි.
උන්වහන්සේට බෝපේනි බල සම්පන්න, ශව සම්පන්න මිනිස්සු. හalleluya. උන්වහන්සේ නිසා මහත්ය ක්‍රියා කරන මිනිසෙක්. මං එනකොට කියාවා. සීමෝන් පේට්‍රුස් නිකන් මාළු අල්ලලා හිටියා. උන්වහන්සේ ඇවිල්ලා එකපාරම අල්ලගත්තා. අල්ලගෙන කිව්වා අද ඉඳලා උඹ ඒයි මාළු අල්ලන්නේ මිනිස්සු අල්ලනවා. කියන අවුරුදු 3මාරකට පස්සේ මේ සීමෝන් නැගිටලා කියනවා ඒයි උඹලා ජීවනයේ අධිපතියව මැරුවා. නමුත් ඒ දෙවියන් වහන්සේ ඒ තරන් වහන්සේව දෙවියන් වහන්සේ මලවුන්ගේ නැගිට කියන්නේ අපිශ්වාසිකාරයෝ. ඒ මරපු මිනිස්සු ඉදිරියට කතා කරලා කියනවා ඒ දේශනාව අහලා 3000ක් ගැලවුණා. දෙවියන් වහන්සේ ඔබ දකින්න විදිය වෙනස් පුතේ. හැබැයි දැන් ඔබ මොනවද කරන්න ඕනේ? දෙවියන් වහන්සේගේ ඇස් වලින් උන්වහන්සේ දකින්න විදියට ඔබ ගොඩ නැගෙන්න ඕනේ. ඔබ හැදෙන්න ඕනේ. ඔබට උදාහරණයකට දෙවියන් වහන්සේ කියලා දෙනවා ඔබ මම දේවදාසයෙක් වෙනවා, ඔබ සේවකයෙක් කරනවා. එහෙම කියපුවම බයිබලේ කීල්ල ගාගෙන ගිහිල්ලා කාටර කෙනෙකුට අඬ ගහලා මගේ ඔළුව රත් තියපන්, තෙල් ටිකක් වක් කරපන්, මාව පාස්ටර් කරපන්. one night mushroom pastor. පොප්කෝන් පාස්ටර් කෙනෙක් වගේ මම එතන ඉඳලා පාස්ටර් කියලා බෝඩ් එකක් දාගත්තා. මාළු කඩේ මුදලාලි වගේ දැන් දේශනා කරනවා බයිබලේ පෙන්නනවා. ඒක නෙමෙයි කැඳවීම. දෙවියන් වහන්සේ කැඳෙවුවා මේ පේත්‍රුස්ව. අවුරුදු 3 මේ පේත්‍රුස් දෙවියන් වහන්සේ එක්ක හිටියා. උන්වහන්සේ එක්ක ඉඳලා PhD එක සම්පූර්ණ කළා. උන්වහන්සේ කරපු හැම ක්‍රියාවක්ම දැක්කා. උන්වහන්සේ ඉගෙන ගත්තා. උන්වහන්සේ බලයෙන් පිරෙව්වා, ආලේපෙන් පිරෙව්වා. දේවදාසයෙක් කරනවා කියලා තියනවද? එහෙනම් වචනේ ඉගෙන ගන්න. ඉස්කෝලේ යන පොඩි කාලේ යනකොට පුතා කවුරු වෙන්නද කැමති? මං දොස්තර කෙනෙක් වෙන්න කැමතියි. දොස්තර කෙනෙක් වෙන්න කැමති නම් සයන්ස් කරපන්. දොස්තර කෙනෙක් වෙන්න කැමති කියලා ඔබ ආර්ට්ස් කරලා ගිහිල්ලා. දොස්තර කෙනෙක් කියලා කෝට්ටයක් පටලවා ගත්තා කියලා ඔබ දොස්තර කෙනෙක් වෙන්නේ නෑ පුතේ. එහෙනම් මොනවද කරන්නේ? ඉගෙන ගන්න ඕනේ. දොස්තර කෙනෙක් වෙන්න ඉගෙන ගන්න ඕනේ. ඒ උදෙසා තමන් වෙහෙසෙන්න ඕනේ. මහන්සි වෙන්න ඕනේ. පරීක්ෂණ කරන්න ඕනේ. ඒ සම්බන්ධ පොත්පත් කියවන්න ඕනේ. එවැනි මනුෂ්‍ය ආශ්‍රය කරන්න ඕනේ. දැන් අපි ඒව කරන්නේ මේ දේව රාජ්‍ය වෙන්නව විශාල වරදක් තමයි. කවුරු හරි දේවදාසයෙක් කොහෙන් හරි එනවා. ඇවිල්ලා කියනවා දෙවියන්වහන්සේ බලෙන් පාවිච්චි කරන්න යන බ්‍රදර්. කෙටේ දේව කියලා පාස්ටර් කෙනෙක් වෙනවා නෙවෙයි. බලෙන් පාවිච්චි කරන්න යනවා දෙවියන්වහන්සේ දාසයෙක් වෙන්න යනවා. ඔය අත තියන මිනිස්සු සූ ගාලා විසිකා වෙලා යනවා. එහෙම දෙවියන්වහන්සේ ආත්මෙන් පුරවන්නේ ප්‍රවේශම් වෙනවා. විසිකා වෙලා යන්න දෙවියන්වහන්සේ පුරවන්නේ නැහැ. කිව්වද ස්වාමීන් වහන්සේ ප්‍රශංසා වේවා යටත් පහත් වරගන්න. ඇයි කාගේ දාසියෙන්ද ඔබ? දෙවියන් වහන්සේගේ මේ කාර්යයක් නේ. රැසි වෙන්න. බයිබලේ අරගන්න කියවන්න. මුලින් ඉඳලා අගට කියවන්න, අගේ ඉඳලා මුලට කියවන්න, ආයෙ කියවන්න. පෙරල කියවන්න, අර පැත්තට මේ පැත්තට කියවන්න. යටත් පහත් හොද ක්‍රිස්තියානි කැරියර් එකක ආපු මිනිස්සු. වසර 30 ගණන් 40 ගණන් දෙවියන් වහන්සේලා හොඳ සාක්ෂියක් තියාගෙන ආපු දේවදාසයෝ ඉන්නවා. ඒ වගේ අය එක්ක සම්බන්ධ වෙන්න. ඒගොල්ලෝගෙන් අහන්න ඕන මේ දේ කියලා දෙන්න කියලා. බයිබල් විද්‍යාලයකට ඇතුළු වෙන්න. ඉගෙනගෙන ගොඩ නැගෙන්න. ඔබ ඉන්න තැන වෙලාවට ඔබේ දාසියව උසස් කරා ඒ තාන්ට ගෙනියයි. හැමදාම කාටවත් මෙතන පාස්ටර්ලා ඉන්න බෑ. මෙයා කාව කොච්චර කාලෙක මම මැරෙයිද දන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. මම මැරෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ මමයි පාස්ටර් මැරුණා කියලා මේ සභාව අපි වහලා දානවද? වහලා දානවද ළමයි? නෑ. මෙතනින් නැගිටින්න ඕනේ ඔබ. නැත්තම් කවුද දේශනා කරන්නේ? කාටද යවදාම ඉන්න වඳිනවද? 500ක් දෙනවනම් එන්නම් කියයි. එක යාඥාවට 25000යි දැන්. ඔබ දන්නවද ඒක? එහෙම ගෙන්නගෙන එන්න යනවද? නෑ. ඔබ නැගිටින්න ඕනේ. හොඳට මතක තියාගන්න මමයි පාස්ලා ජීවිත කාලෙ මෙතන ජීවත් වෙන්න යන්නේ නෑ. සදා කාලෙටම. ඔබගේ දරුවන්ව දැන් අපව මේ මාර්ගෙ ගෙනියනවා වගේ ඔබේ දරුවන්ව ගෙනියන්න යහපත් වූ දාසයන් මෙතනින් ගොඩ නැගෙන්න ඕනේ. ඔබ අතරින් නැගිටින්න ඕනේ. කාන්තාව නැගිටින්න ඕනේ දේවනාස් තුල. හැබැයි එක රැකින් නෙමෙයි පුතේ. එක මාසෙකින් නෙමෙයි, දෙකකින් නෙමෙයි, අවුරුද්දකින් නෙමෙයි. කාලයක් තිබෙනවා ඒකට. ඒක තමයි දේව වචනේ, එහෙම තමයි දේව නියමය. ස්වාමීන් වහන්සේ පිළිවෙලට වැඩ කරන්නව දෙවියන් වහන්සේ. ඒ නිසා අපි එතනට එන්න ඕනේ. ඔබ මෙතන ඉන්න ඔබ දෙවියන් වහන්සේ මේ කාර්යය වෙන්න ඕනේ. යටහත් පහත් මේ කාර්යය වෙන්න ඕනේ. ඔබ සියලු දෙනා මගේ දරුවෝ. මං හරි ආසයි ඔබ දෙවියන් වහන්සේගේ මෙහෙය යම් දවසක් කරනවා දකින්න. සේවය තියෙන්නේ පූල්පිට් එක පිටිපස්සේ නෙමෙයි. හොඳට මතක තියාගන්න. සේවය තියෙන්නේ පූල්පිට් එක පිටිපස්සේ නෙමෙයි. මයික් එකක් අරගෙන දේශනා කරු හිටගෙන දේශනා කරනවා කියන එක නෙමෙයි සේවය. සේවය තියෙන්නේ පාරට ගිහිල්ලා දෙවියන් වහන්සේ ගැන කියන්න පුළුවන් වෙනකොට සෙනඟට.
දකින්න මිනිස්සුන්ට සුභාරංචි කියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ මිනිස්සු රැස් කරගෙන එන්නේ මෙතනදී උගන්වන්න පුළුවන් වෙන්න ඕනේ. එකම බලාපොරොත්තු මේ පිටිපස්සේ දේශනා කුඩා පිටිපස්සේ අරගෙන මයික් එක ගන්න මෙහෙම කෑ ගන්නවා නම් අපි නිකන් දේශපාලන චරිත විතරයි. ජීවිත පරිවර්තනය වෙන්නේ නැහැ. ඔබ මායික කතා කරන ඔබ කී දෙනෙක් මාත් එක්ක ගොඩාක් කතා කරන අය ඉන්නව නේද? මාත් එක්ක කතා කරන ඔබ කී දෙනෙක් අහලා තියෙනවද මම නිකන් ලෝකේ ජෝක් කරගෙන වීඩියෝ කරගෙන නටාගෙන ඉන්න ඔබ කවදාද දැකලා තියෙනවද? මායික වචන 10ක් කතා කරොත් මට පුළුවන් නම් ඒ වචන 10ම දෙවියන් වහන්සේ ගැන කතා කරන්න. මගේ කාණේ මම කාලා දාන්න කැමති නැහැ. මම කැමති ඔබ ධෛර්යමත් කරන්න. මම කැමති ඔබ දෙවියන් වහන්සේ ඔබ දුවන කෙනෙක් නම් කකුල් දෙක රෝදයක් හයි කරලා දුවපන් කියලා ඔබ වරින්ට. ස්වාමීන් වහන්සේ තුල ඔබ ගොඩ නැගෙන එක තමයි මගේ බලාපොරොත්තුව. ඔබ දවස් පුරා ගොඩ නැගෙන්න ඕනේ පුතේ. ඔබ යටහත් පහත් කම තුල තමයි උඩට යන්න ඕනේ. සේවකයෙකුට තියෙන පළවෙනි දේ යටහත් පහත්. humbleness. යටත් වෙන්න. මේ යටත්කම නැති කිසි කෙනෙකුට දෙවියන් වහන්සේට සේවය කරන්න බෑ. අපේ ක්‍රියාවෙන් අපේ හැකියාවෙන් උන්වහන්සේට නමස්කාර කරන්න බෑ. අපි උන්වහන්සේ ඉදිරියේ යටත් වෙන්න එච්චරයි. ස්වාමීනි මට මේ කිසි දෙයක් කරන්න බෑ. මහා බලවත් කරන්නව තැන උන්වහන්සේ තුල මට සියල්ල කළ හැකියි. නැටින්ට ගිහලා උන්වහන්සේගේ අතට උන්වහන්සේ බෝරගෙන යන්න ඕන දැන් අපි නැගිටිමු. අද පටන් නමස්කාරය කරන අය, ගීත ගා කියන අය, සභාව තුළ ඔබ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන අය හැම කෙනෙක් යටහත් පහත්කම ඇති කරගන්න. ස්වාමීනි මම ඔබ වහන්සේ ඉදිරියේ යටත් වෙනවා. දැන් ස්වර්ගයේ ඔසවන කියන ස්වාමීනි මම ඔබ ඉදිරියේ යටත් වෙනවා. මෙතෙක් කල මගේ ආශිර්වාදයෙන් වැළකීලා තිබුණේ මගේ ලොකුකම නිසායි. මගේ උණුකම නිසායි. මට ඔබ ඉදිරියේ දැනටවත් ඔසව ගන්න බෑ. එච්චර මගේ ලොකුකම ස්වාමීනි. දෙවියන් වහන්සේ මට ඔබ ඉදිරියේ දනන වන්ට බෑ. මට කටහඬ යාචනා කරන්න බෑ. මට ලැජ්ජයි ස්වාමීනි. මේ දේවල් මගෙන් අයින් කරන්න. මේ දේවල් මගේ ජීවිතයෙන් පහ කරන්න ස්වාමීනි. මම ඔබ උදෙසා මේ වෙලාවේ ඔබ උදෙසාම මගේ දෙවියන් වහන්සේ මගේ ජීවිතේ හැම දෙයක්ම දෙන්න ලෑස්තියි. පුතේ හැම දෙයක්ම දෙවියන් වහන්සේට බාර කරන්න, තමන්ගේ පවුල් බාර කරන්න, දුව දරුවෝ බාර කරන්න, ඔබගේ පරම්පරාවන් බාර කරන්න. ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ කියන්නේ ස්වාමීනි මගේ වෙච්ච වැරදි වලට අනුකම්පා කරන්න. ඊමට වඩා මාව සුදු කරන්න මගේ පියාණනි. ඊමට වඩා මාව සුදු කරන්න තාත්තේ. දෙවියන් වහන්සේ මගේ ලොකුකම මගෙන් අරන් දාන්න. මගේ උඩුකම නෙමෙයි මේ ඔටුන්න අරන් දාන්න. මම දන්නේ මම මොන වගේ වස්ත්‍රයක් අද අඳගෙන ඉන්නවද කියලා. ඒ හැම වස්ත්‍රයක්ම මම අද දෙවියන් වහන්සේගේ මේ ලෝකාකාර වස්ත්‍රයන් අරන් දාන්න යනවා. ලෝකාකාර සියලුම වස්ත්‍රයන් අරන් දාගෙන ඒ ගැලවීමේ වස්ත්‍රය මම ඇඳ ගන්න යනවා. ඒ දෙවියන් වහන්සේ දුන්නා වූ ඒ යහපත් වූ වස්ත්‍රය මම ඇඳ ගන්න යනවා කියලා උන්වහන්සේට කතා කළා කියන්නේ. ස්වාමීන් වහන්සේ කියන්නේ ස්වාමීනි මට උපකාර කරන්න. ඒ දාවිද්ට පුළුවන් වුණා නම් ඔහුගේ දැස් ඉදිරියේ මීටත් වැඩිය මම යටත් වෙනවා. මීටත් වැඩිය මම පහත් වෙනවා කියලා කියන්න පුළුවන් වුණා නම් අපිට කියන්න පුළුවන් වෙන්නේ ස්වාමීනි මට ඊටත් වඩා යටත් වෙන්නට පුළුවන් ස්වාමීනි. ඊටත් වඩා මගේම ඇස් ඉදිරියේ මට යටත් වෙන්නට පුළුවන්. මේ ගෘහයට ඔබ එන විට සෙනසුරාදා ඉරිදා කියන්නේ උන්වහන්සේ ගෘහයට අපි එන දිනයක්. ඔබගේ කාලය ඒකට වෙන් කරන්න. හැමදේම කරගෙන අන්තිම මොහොතේ ලයි අර පස්සේ කඩාගත්ත කඩි වගේ දුවන්නේ නැතුව උන්වහන්සේගේ දවසේ ලෑස්ති වෙන්න සූදානම් වෙන්න. ස්වාමීනි ඔබගේ දෙයට මම මේ වෙලාවට නැගිටින්න යනවා. මේ වෙලාවේ ඔබගේ ගෘහේ මම ඉන්න යනවා. මගේ අනිත් හැම වෙනක්ම මම කරගන්න යනවා. මූලික දේ මම ඔබට දෙන්න යනවායි කියලා උන්වහන්සේගේ කාලය ලබා දෙන්න. උන්වහන්සේගේ කාලය ලබා දෙන සූදානම් වෙන්න උන්වහන්සේ තුළ. සූදානම් වෙලා යටත් වෙන්න පුතේ. යටත් වෙමින් මේ ස්ථානෙට එන්න. උන්වහන්සේ මෙතෙක් කල වෙච්ච සිදුවුණ නැති දේවල් උන්වහන්සේ කරන්න යනවා. ඔබ යන්නේ නැතන උන්වහන්සේට ජය දෙන්න යනවා. ඔබගේ දරුවන්ගේ කාරණා උදෙසා ජය දෙන්න යනවා. ඔබගේ ජීවිතයේ ශාරීරික ප්‍රශ්නයක්ද, රෝගයක්ද, කරදරයක්ද, ඔබට විසඳ ගන්න බැරි දෙයක්ද, ඔබ යටත් වෙන්න උන්වහන්සේ ඉදිරියේ. ඔබ ඉන්න ආකාරයෙන් ඉන්නනම් දෙවියන් වහන්සේ බලකට එන්න යන්නේ නැහැ. උන්වහන්සේ බලකට එන්න බෑ. උන්වහන්සේ උඩඟුවන් අප්‍රියජනකයි. උන්වහන්සේ උන්ව හෙලා දකින්නවා. අද දවසේ දේවල් පහත් කරලා තැරලා උන්වහන්සේ ඉදිරියට එන ස්වාමීනි මම ඔබ ඉදිරියට එනවා. ඕනෑම වෙලාවක මම උන්වහන්සේ උදෙසා අර අපි දාලා තියෙන available කියලා. ඕනෑම වෙලාවක පැය 24ම ඔබ උදෙසා මම මගේ දෙවියන් වහන්සේ ලෑස්ති වෙලා ඉන්නවා. ස්වාමීනි ඔබ උදෙසා මම මෙහි ඉන්නවා කියලා උන්වහන්සේට අපිට කියන්න පුළුවන් වෙන්නට ඕනේ. නීල් ආම්ස්ට්‍රෝං කියන හඳට ගිය මිනිසයා කියනවා හදේ හිටියේ මම පැය ගණනාවයි
හඳේ ගමන දවස් 3ක් කොහෙද ගියා කියන උට. සඳ ගමන මගේ ජීවිතේ වෙනස් කරේ නෑ දරුවනේ කියලා උ කියනවා. සඳට හැම කෙනෙකුටම යන්න බෑ. සඳට යන්න පුළුවන් එහෙමත් මිනිස්සුෙකුට තමයි. යන්න කලින් බොහෝ පුහුණුවීම් ලබන්නට ඕනේ. සියලුම පුහුණුවීම් ලබන මම හඳට ගියා. මගේ ජීවිතේ වෙනස් වුණේ නෑ. නමුත් ජේසුස් වහන්සේ මට හම්බ වුණා. මගේ ජීවිතේ වෙනස් වුණා කියලා උ කියනවා. හඳට හැමෝටම යන්න බැරි වුණාට හැමෝටම දෙවියන් වහන්සේලා ළඟ වෙන්න පුළුවන්. බාල මහලු ලොකු කුඩා සියලු දෙනාටම දෙවියන් වහන්සේලා ළඟ වෙන්න පුළුවන් කියලා උ කියනවා. අද දවසේ හඳට යන්න නෙමෙයි හදිනුත් එහා යන්නයි දෙවියන් වහන්සේ මම කැඳවා තිබෙන්නේ. ඔබ මාව කැඳවලා තින්නේ අහස් යානාව කියන්ට නෙමෙයි ගිනි රථවල යන්ටයි. හalleluya. ඔබගේ මගේ අත්දැකීම ගිනි රථයි. ගිනි රථවල අත්දැකීම ඔබට මට ඕනි. එළියා ගියේ ගිනි රථයක ස්වර්ගයට. ප්ලේන් එක ගියේ නෑ, ජෙට් එක ගියේ නෑ. යහස් යානාවක ගියේ නෑ. ඔව්ගේ ගිනි රථයක ඔබටයි මටයි තිබෙන්නේ ගිනි රථයේ අත්දැකීම් වලට යන්ටයි. උන්වහන්සේ මම කැඳවලා තියෙන්නේ ගිනි රථවල ගමන් කරන්නයි. උන්වහන්සේගේ සේවකයෝ ඇවිලෙන ගිනි දළු කරනවා කියලා උන්වහන්සේ කියනවා. ඔබ මම ඇවිලෙන ගිනි දළු උන්වහන්සේ නිසා. හැබැයි විනාශ වෙන ගින්නක් නෙමෙයි. ඇති කරන්නා වූ ගින්න. නැතිද ඇති කරන්නා වූ ගින්න. සාමයේ වෛරයේ දිනන සාමයේ වන්නටයි. උන්වහන්සේ මම කැඳවලා තිබෙන්නේ. අද ඒක හදවතේ තබාගෙන හැම තිස්සෙම මම දේව දරුවෙක් කියලා මතක තබා ගන්නට. සභාව තුලත් දේව දරුවෙක්, සභාවෙන් පිටත් දේව දරුවෙක්. වැඩ කරන තැනත් දේව දරුවෙක්, වැඩ කරන ස්ථානයේ පිටත් දේව දරුවෙක්. හැම තැනකම ඔබ දේව දරුවෙක් කියලා පෙන්නන්නට. ඒ තමයි ඔබේ ජයග්‍රහණයේ ආරම්භය. හalleluya. ස්වාමීන් වහන්සේට ප්‍රශංසා වේවා. අපි ගායනා කරමු අන්තිම කාලේ අභිෂේකය. සියලු ජනයන් කෙරෙහි මෙය අස්වැන්නේ කාලයයි ආත්මයෙන් පූර්ණවන්ට. හalleluya. අපි මේ ගීතිකාව නොකඩව මේ ගෘහය තුල ගායනා කරනවා කියලා අපි තීරණය කරගෙන ඉන්නවා. අන්තිම කාලයේ අභිෂේකය. යෝවෙල් 2:28 පොරොන්දුනාව ඒ අභිෂේකය. ක්‍රියා 2 දෙවනි පරිච්ඡේදයේ දෙවනි පදයේ ආවා වූ ඒ අභිෂේකය. ඒ ගිනිවැනි දිව් බෙදී ගියා වූ ඒ ආලේපය අපිට මේ කාලේ ඕනි පුතේ. මේ කාලේ ඕනෙමයි. ඔබ හැම කෙනෙක්ම ගිහිලා දෙවියන් වහන්සේගේ ආත්මයෙන් පිරීලා උන්වහන්සේ සුභාරංචි අරන් යන්න නම් ඔබට ඒ ආලේපය ඕනි. ඔබට ඒ අභිෂේකය ඕනි. ඔබට ඒ පුළුවන්කාරකම ඕනි. ඔබට ඒ සුද්ධාත්මයන් වහන්සේ ඕනි. ඔබට ඒ සැනසීමකාරයන් වහන්සේ ඕනි. එහෙම නැත්නම් ඔබේ ජීවිතේ ඔබට කිසිවක් කරන්න බෑ. ඔබට ඉදිරියට යන්නවත් පස්සට එන්නවත් බැරි වෙනවා. ඒ නිසා අපි උන්වහන්සේගේ ස්වාමිනේ අන්තිම කාලයේ අභිෂේකය සියලු ජනයන් කෙරෙහි ඔබ වහන්සේ වගුරාන්ට මේ අස්වැන්නේ කාලයයි. ආත්මෙන් පූර්ණවන්ට මම ආත්මෙන් පූර්ණ කරන්න කියලා ඊළඟ උන්වහන්සේගෙන් කර්මයේ කඳු මුදුනේ එදා එලියා ඒ මහත් ආශිර්වාදය ඒ 450 කාල් පූජකයන් විනාශ කරමින් උන්වහන්සේ දෙවියන් වහන්සේ කියලා කිව්වා. අද ඔබට මිනිස්සු ආන කොහොමද දෙවියන් වහන්සේ කියලා ඔබට කියන්න පුළුවන් වෙන්න ඕනි. මෙන්න මගේ දෙවියන් වහන්සේ. මෙන්න උන්වහන්සේගේ බලය කියලා ඔබට ප්‍රකාශ කරන්න පුළුවන් වෙන්න ඕනි. හැම කෙනෙකුම මුලම ආදෝද දෙවියන් වහන්සේ මේ වෙලාවේ දෙන්න. සම්පූර්ණ වගේ ආදෝද කියන ලොකු කාර්යයක් මතයව දාන්න බෑ. උන්වහන්සේ ඉදිරියේ සම්පූර්ණ වැටෙන්න. ඒ දායකර වැටෙන ස්වාමීන් මම වැටෙනවා ඔබගේ හස්තයට. මාතුල මගේ දෙවියන් වහන්සේ පිරේ
වෙන්න ඕනේ. ඔබ වහන්සේ උදෙසා මම ඔබගේ හමුදාවේ මගේ දෙවියන් වහන්සේ ස්වාමිනේ සිට ගන්නට මගේ බලය දකින්න මගේ පියාණේ සුද්ධ ආත්මය අපිට වගුරුවන්න. හැම කෙනෙක්ම ඉල්ලන්න ස්වාමිනේ ඔබගේ ආත්මේ බලය අපිට වගුරුවන්න තාත්තේ. අපේ මුළු ශරීරයේ එක තැනක් නැතුව සම්පූර්ණ මේ ආත්මේ බලය පිරී යන්නට ඕනේ. කඩන්න ගායනා කරනමයි වචනේ ගායනා කරන්න ආර්ථයතුව ගායනා කරන්න. සීනයි කඳු මුදුනේ මම ගිනි ජාලාවක් දකිමි. මෝසෙස් දවසක් දැක්කා ඒ සීනයි කඳු මුදුනේ නොනිවිනා වූ ගින්නක්. ගිනි ජාලාවක් කිසිම හානියක් වෙන්නේ නැහැ. කිසිම විනාශයක් වෙන්නේ නැහැ. දාලා යන්නේ නැති ගින්නක් ඔහු දැක්කා. හරි අර්ථපුදුම ගින්නක්. එදා තුල ගිනි ජාලාව දැකපු දවසේ ඉඳලා මෝසෙස් දෙවියන් වහන්සේට යනකම් ඒ දැක්කා ගින්න උදුර නිවි ගියේ නැහැ දරුවනි. අද ඔබ ඒ ගින්න දකින්නවා නම් ඔබගේ ඇස් වසන ආත්මික සරණ ඒ සීනයි කඳු මුදුනේ ඒ ගිනි ජාලාව අද ඔබගේ ඇස් වලින් දැකලා ඔබගේ ජීවිතේ වෙනස් වීම අත්දකින්නට නම් උන්වහන්සේ කියන ස්වාමිනේ මම ඒ ගිනි ජාලාව දකින්නවා තාත්තේ. ඊශ්‍රායල්ගේ දෙවියන් වහන්සේ එදා මෝසෙස් තුල ඇවිලේවා ඒ ගින්න මා තුලත් දාලවන්න ස්වාමිනේ. මම මැරෙන තුරාවටම මම දැල්වෙන්න උදෙසා මගේ පියාණනේ. ස්වර්ගයේ දක්වාම මම දැල්වෙමින් ඉන්න මගේ පියාණනේ. මාවත් දාලවන්න කියලා ඉල්ලගෙන වාසිය. ගිනි ජාලාවක් දකිමි. ඊශ්‍රායල්ගේ දිවිදුනි මත ගින්නක් වෙන්නවෙනු මැනේ. සීනයි කඳු මුදුනේ මම ගිනි ජාලාවක් දකිමි. ඊශ්‍රායල්ගේ දිවිදුනි මත ගින්නක් වෙන්නවෙනු මැනේ. ගින්නක් පතනේවි ගිනි දිවක් පතිතවද සුලනක් හමායන සුදයාත ගඟක් වගේ. ගින්නක් පතනේවි ගිනි දිවක් පතිතවද සුලනක් හමායන සුදයාත ගඟක් වගේ. එදා දැක්ක එළිය කිව්වා ගින් බලපන් මූණ දෙස. කර්මය කඳු මුදුනේ එළිය තමාගේ මූණ ඒ කකුල් දෙක අතර වාගෙන උන්වහන්සේ ඉදිරි යටත් වෙමින් කිව්වා ස්වාමිනී මේ දේශයේ වාසී වර්ෂාවේ වන්ට මේ සෙනග මියදිමින් ඉන්නවා පියාණනි. මේ සෙනග අසරණ වෙලා ඉන්නවා තාත්තේ උපකාර කරන්න කියලා. ඔහුගේ යටත් වීම තුල ඔහුගේ ආඥාව තුල එදා ඔහු කිව්වා ගින් බලපන් මූණ දෙස. ඒ වෙලාවට යන්තම් අතක් වගේ පුංචි අතක් වගේ වලාකුලක් වගේ මොකක්ද එකක් එනවා කියලා. ඒ තමයි වර්ෂාව. ආශිර්වාදයේ වර්ෂාව. දේශේ ගිරි යන වර්ෂය. දේශේ අභිවෘද්ධිය ගෙනෙන වර්ෂය. දේශේ සමෘද්ධිමත් කරන වර්ෂාව. ස්වාමීන් වහන්සේගේ වර්ෂාව. අද ඔබේ ජීවිත වලට ඕනනම් කියන ස්වාමිනේ කර්මය කඳු මුදුනේ එළිය යාචනා කරාගේ පුතේ. අද දවසේ මේ යාචනා තිබෙන්න ඕනි. මම යඩාත්ම තිබෙන්න ඕනි. උන්වහන්සේ ඉදිරියේ ස්වාමීන් මම යඩාත් වෙනවා. ඒ ආශිර්වාදය ඊශ්‍රායල් දේශනාව ආශිර්වාදය අද මගේ ජීවිතේට ඕනි. මගේ පවුලට ඕනි කියලා ඔබ කියනවනම් ඒ අත්දැකීම ඔබ ලබන්න.
නමයිද ශුද්ධ ආත්මය ගඟක් වගේ ගින්නක් මේ පතනේ වී කිසිවක් මේ පතිත වන සුළඟේ නමයිද ශුද්ධ ආත්මය ගඟක් වගේ අන්තිම කාලේ අභිෂේකේ සියලු ජනයන් කෙරෙහි මේ අස්වැන්නේ කාලයයි ආත්මේ පුණ්‍යවන අන්තිම කාලේ අභිෂේකේ සියලු ජනයන් කෙරෙහි මේ අස්වැන්නේ කාලයයි ආත්මේ පුණ්‍යවන Amen. Hallelujah. Jehovah Deviyan Vahasa Swamini. මේ අන්තිම කාලේ අභිෂේකයේ මගේ දෙවියන් වහන්සේ සියලු ජනයන් කෙරෙහි ඔබ වගුරුනා කිව්වා ඔය ආත්මේ ස්වාමිනී මිම්මක් නැතුව වගුරුනා ඔය ආත්මේ මගේ තාත්තේ ඔබගේ සෙනග ඉදිරියේ මානනාතා ස්වාමිනී ඉක්මනින් වැඩිය මැනව කියනවා ඔබ වහන්සේගේ මගේ දෙවියන් වහන්සේ ගෘහයේ සිටීමෙන් අපි ඔබට ආරාධනා කරනවා පියාණනි එකිනෙකා පුරවන්න මගේ දෙවියන් වහන්සේ පියාණනි එක එක සිත් ඔබ වහන්සේට හරව ගන්නට මගේ දෙවිතාට ස්වාමීන් වහන්සේ වචනය තුල මේ දරුවන්ට පවතින කරුණාව දෙන්න. ස්වාමීන් ඉදිරි සතිවල මවුන්ට ඔවුන්ගේ දෙවියන් වහන්සේ සාක්ෂිය නැති වෙන විදිහේ කාරණාව නැති වෙයි. මිනිසයන් ඔවුන් සොයාගෙන පියාණනි. පාපකාරී යාළු මිත්‍රයන් මගේ දෙවියන් වහන්සේ ඔවුන් වටකර ගනිවි මගේ දෙවියන් වහන්සේ ස්වාමීනි. ඔවුන්ගේ ජීවිතයේ මගේ දෙවියන් වහන්සේ ඔබගේ ඈතට ඇදී යන අවස්ථාවන් බිහි වෙයි මගේ පියාණනි. ඇති වෙයි මගේ දෙවියන් වහන්සේ ඒ සෑම වෙලාවකම සාක්ෂි ආරක්ෂා කරගන්න. ඔබ ඉදිරි යටත් වෙන්නේ මිනිස්සු ඉදිරි සාක්ෂි ආරක්ෂා කරගන්න. ඔබගේ මිනිසෙක් බව මගේ පියාණනි දෙවියන් වහන්සේ සෑම තැනකම පිළිපු වෙනා ජීවිතයක් ජීවත් වෙන්න මේ දරුවන්ට උපකාර කරන්න. ඔවුන්ගේ තරුණය ඔවුන් විනාශ නොකරන්නට. ඒ මගේ දෙවියන් වහන්සේ කිසිවෙකුට පාවා නොදෙන්නට මගේ පියාණනි. ආද දවසේ පණන් මේ තරුණකම ඔබ වහන්සේ දුන්නා ඔය තරුණකම ඔබ වහන්සේගේ රාජ්‍ය වෙනුවෙන් සේවයට යොදන්නට ඔබ වහන්සේ මොඩ උපකාර කරන්න. ඔබ වහන්සේ වන්දන සිටින්න පියාණනි මේ ස්ථානයේ මම යාචනා කරනවා මගේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේගේ නාමයේ කෙරෙහි මගේ දෙවියන් වහන්සේගේ නාමයේ බලය රැගෙන යනවා දේව දාස දාසියන් වීවෙන්ටෝනි කියලා මම යාචනා කරනවා පියාණනි සෑම දාස දාසියන් මගේ පියාණනි කිසිවෙකුට විකිරෙන්නේ නැති කිසිවෙකුට මිලදී ගන්න බැරි මිනිස්යන් ලෙස පියාණනි ඔබ වහන්සේ දෙසා විකිරනවා ඔබගේ ලෙයින් දෙවියන් වහන්සේ ස්වාමිනී මිලදී ගන්නා මිනිස්සෙක් මට තව කෙනෙකුට විකිරෙන්න බෑ යේසුස් වහන්සේ මාව මිලදීගෙන අරගෙන ඉවරයි කියලා දෙවියන් වහන්සේ මතකයේ හදවතේ තබාගෙන ජීවත් වෙන්න ඔබ වහන්සේ මොඩ උපකාර කරන්ට ශුද්ධාත්මයේ වහන්සේ මගේ ජීවිතවල පිරෙන්නේ කියලා යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි හැමෝම නැගිටිමු මාගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරමු කියලා අපි කියමු. මාගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. මා තුළ ඇති සියල්ල උන්වහන්සේගේ ශුද්ධ නාමයෙන් ප්‍රශංසා කරනවා. මාගේ ආත්මය ස්වාමීන් වහන්සේට ප්‍රශංසා කරනවා. උන්වහන්සේ කළ සියල්ල සීනති නොකරනවා. ආමෙන් ආමෙන් ආමෙන්. පියාණන් වහන්සේ කරුණාවද පුත්‍ර වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන් වහන්සේගේ සහභාගීකමද අනුග්‍රහයද ඔබ සමගද අප සමගද පවතින සේක්වා. යන්න සතුටින් සමාදානයෙන් ගොස් ජීවත් වෙන්න. ජේසු ඔබට ආදරේ. ජේසුට